අපි ඊළඟ ටික පොඩ්ඩක් ඉක්මනට යනවා. මොකද දැන් මේකේ ප්ලෑන් මේ සැලසුම් කරලා තියෙන විදිහට දැන් ප්‍රශ්න පත්‍ර 9 තමයි දැන් කරන්නේ. ප්‍රශ්න පත්‍රයේ 9 දැන් කරනවා. ඊළඟට 10 කියලා දීලා තියෙන කළමනාකරණ ගිණුම් ගණයේ පාඩම් ඔක්කොගෙම හැදෙන්න පුළුවන් සම්පූර්ණම. ටිකක් අමාරු ප්‍රශ්නත් එක්ක තියෙන එකක් තමයි සියලුම කළමනාකරණ පාඩම් ආවරණය වෙන විදිහට තමයි 10 වෙනි එක හදලා තියෙන්නේ. 10 වෙනි එකේ කළමනාකරණ පාඩම් වලින් සම්පූර්ණයෙන් වෙන්න පුළුවන් උපරිම බහුවර්ණ ගාන 6ක්. 6ක් 7ක්. ඒ 4ට වඩා 20 ගාණක් තියෙනවා හැම එකෙම. එතකොට ඒවා සම්පූර්ණයෙන් මම තියරි වැඩි එක කරන්නේ නැහැ. ඒකේ ගණන් ටික තමයි හදන්නේ කළමනාකරණ ගිණුම් කරන්නේ. මෙතන තියෙන පාඩම් දෙකක් තියෙනවා මුදල් ප්‍රහාපකාසයි ගිණුම් කරන අනුපාතයි. ඒතර ඔන්න ඔය දෙක කරන්න තියෙන ඊට අමතරව මේ එක ටියුට් එකක් අපි මගේ අරුණා මේ ලාභ නොලබන සංවිධාන. ඒකත් අපි කරන්න බලමු. ඒකත් කරමු අපි එමුණොත්. හරි. දැන් ගන්න ටියුට් අංක 9 මුදල් ප්‍රහාපකාස. LKS 7ත් එක තියෙන මුදල් ප්‍රහාපකාස ටියුට් එක LKS 7. LKS 7 පෙමිතෙත් එක තියෙන මුදල් ප්‍රහාපකාස. මුදල් ප්‍රහාපකාස. මුදල් ප්‍රහාපකාස කියන පාඩම කරන්න තියෙන්නේ. හරි. මුදල් ප්‍රහාපකාස එක තමයි ඊළඟට අපිට කරන්න තියෙන්නේ පාඩම. මුදල් ප්‍රහාපකාස කියන්නේ පෙමිතියත් එක්ක තියෙන පාඩමක් මුදල් ප්‍රහාපකාස. මුදල් ප්‍රහාපකාස. එතකොට මේ එකක් දැනගන්න මුදල් කියන්නේ මේකේ මුදල් හා සමාන දෑ කියන්නේ අතති මුදල් ඉල්ලුම් තැන්පතු ඔය ඔක්කොටම. මුදල් කියලා කිව්වොත් අතති මුදල් බැංකු ශේෂය ඔක්කොටම තමයි මුදල් කියන්නේ. ඒ නිසා තමයි ඒකට කියන්නේ මුදල් හා සමාන දෑ කියලා. ඒ කියන්නේ අතති මුදල් ඉල්ලුම් තැන්පතු කියන්නේ බැංකුවේ ශේෂ තා මොන හරි මුදල් සම්බන්ධ මුදල් සමාන දෑ තියෙනවා නම් අන්න ඒ ඔක්කොටම තමයි මුදල් හා සමාන දෑ කියන්නේ. අතති මුදල් බැංකු ශේෂ මොන හරි භාණ්ඩාගාර පිළිපද මොන හරි තියෙනවා නම් මුදල් හා සමාන දෑ ඔක්කොටම තමයි මුදල් විතරක් නෙවෙයි මුදල් හා සමාන දේ ඔක්කොටම තමයි මුදල් හා සමාන දේ කියලා කියන්නේ ඔක්කොම ගන්න. හරි. ඒ නිසා මම ඔගේ තියරි සම්බන්ධ පොඩි දේවල් තියෙන මුදල් ප්‍රහාපකාශ කියන පාඩමේ. හරි. ඕකේ වැදගත්කම මොකද්ද? මුදල් ප්‍රහාපකාශ කියන පාඩමේ වැදගත්කම කිව්වොත් දෙවෙනි කොටසේ අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එනවා. දෙවෙනි කොටසේ අනිවාර්යයෙන් ප්‍රශ්නයක් එනවා ලකුණු 20ක. ඒ වගේම බහුවර්ණ දෙකක් වගේ එන්න පුළුවන්. බහුවර්ණ දෙකක් වගේ. දැන් 2020 පේපරේ නම් එක බහුවර්ණයක්වත් නැහැ. ඕකේ. එතකොට එක බහුවර්ණයක් තිබුණා. ඒ නිසා බහුවර්ණ දෙකක් වගේ එන්න පුළුවන්. ලකුණු 20. ඒ කියන්නේ හවුල් ව්‍යාපාර ගානත් එක තමයි මේ ගාන එන්නේ. හරි හවුල් ව්‍යාපාර ගානත් එක්ක මුදල් ප්‍රහාපකාශ ගාන එනවා. ඒක හරි ලේසියි. ඒක කරන්න පුළුවන්. හරි. මේකේ හුඟක් කට්ටියට තේරෙන දෙයක් තමයි මෙන්න මේ දේ. හරි මම කියන්නම් මුදල් ප්‍රහාපකාශ කියන පාඩම ඉතා වැදගත් ලකුණු 20ක ගානක් දෙවෙනි කොටසේ තියෙනවා. හරි. ඊළඟ දේ මුදල් ප්‍රහාපකාශ සම්බන්ධයෙන් වැදගත්ම කොටස තමයි මේ මුදල් ප්‍රහාපකාශය හදන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් මොකද්ද? සිජු ක්‍රමය. අනිත් එක මොකද්ද? වක්‍ර ක්‍රමය. ඔන්න ඔතන තමයි හුඟක් කට්ටියට ප්‍රශ්නේ එන්නේ. සිජු ක්‍රමය, වක්‍ර ක්‍රමය කියලා ක්‍රම දෙකක් තියෙනෝනේ. ක්‍රම දෙකක් තියෙනවා. අපි මේ ක්‍රම දෙකම දැනගන්න ඕනද? ඕනද නැද්ද? සිජු ක්‍රමය, වක්‍ර ක්‍රමය කියලා ක්‍රම දෙකක් තියෙනෝනේ. මේ ක්‍රම දෙකම දැනගන්න ඕනද නැද්ද? මං අහන්නේ සිජු ක්‍රමය, වක්‍ර ක්‍රමය කියලා ක්‍රම දෙකක් තියෙනවා. මේ ක්‍රම දෙකම අපි දැනගන්න ඕනද නැද්ද? සිජු ක්‍රමය, වක්‍ර ක්‍රමය ක්‍රම දෙකම දැනගන්න ඕනද නැද්ද? ඇත්තටම මට නම් හිතෙන විදිහට වක්‍ර ක්‍රමය තමයි ලේසියි. සිජු ක්‍රමය දැනගන්න ඕනද නැද්ද? මොකක්ද ඒකට පිළිතුර? සිජු ක්‍රමය වක්‍ර ක්‍රමය දැනගන්න ඕනද නැද්ද? හැබැයි වඩා වැදගත්ම ක්‍රමය මම කිව්වොත් වක්‍ර ක්‍රමය කියලා කියන්න පුළුවන්. හුඟක් වෙලාවට බහුවර්ණත් එන්නේ වක්‍ර ක්‍රමය. හැබැයි සිජු ක්‍රමය දැනගන්න ඕනද නැද්ද? හරි. ඒකට හේතුව මම කියන්නම්. දැන් අපේ මුදල් ප්‍රහාපකාශ ගාන එනෝනේ. ගානේ ක්‍රමයක් කියන්නේ සිජු ක්‍රමයටද වක්‍ර ක්‍රමයට හදන්න කියලා. සමහර ගණන් තියෙනවා කෙලින්ම ක්‍රමයක් කියනවා. උදාහරණයක් විදිහට 2019 ගාන කියනවා මුදල් ප්‍රහාපකාශයේ සිජු ක්‍රමයට විතරක් හදන්නයි කියලා. අන්න ඒ වෙලාවට ක්‍රමයක් කිව්වොත් සමහර ගණන් තියෙනවා මුදල් ප්‍රහාපකාශයේ වක්‍ර ක්‍රමයට හදන්නයි කියලා. අන්න එහෙම ගණනුත් තියෙනවා. 2019 ගානේ සිජු ක්‍රමයට විතරයි අහලා තියෙන්නේ. එහෙම ගාන කියන්නත් පුළුවන්. හරි. එහෙම එකක් එක්ක කියන්න පුළුවන්. දැන් 2020 ගාන ගත්තොත් මොන ක්‍රමයකද හදන්නේ? අන්න ඒක ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕන වැදගත්ම දේ සිජු වක්‍ර කියලා ක්‍රම දෙකක් තියෙනෝනේ. හරි. සිජු වක්‍ර කියලා ක්‍රම දෙකක් තියෙනවා. සමහර ගණන් තියෙනවා සිජු ක්‍රමයටත් හදන්න පුළුවන් වක්‍ර ක්‍රමයටත් හදන්න පුළුවන්. එතකොට තමන්ට කැමති එකක් තෝරගන්න පුළුවන්. එහෙම ගානේ කියලා නැත්නම් කැමති ක්‍රමයක් ලේසි ක්‍රමයක් තමන්ට තෝරගන්න පුළුවන්. සමහර ගණන් එනවා ඒකේ ක්‍රමයක් කියලා නැහැ. හැබැයි අපිට එක ක්‍රමයකට විතරයි හදන්න පුළුවන්. මම ඒකට කියන්නම් උදාහරණයක් විදිහට. හරි මෙහෙමයි.
මම මෙන්න මේ කියන දේ හොඳටම අහගන්න. විකුණුම් පිරිවැය තියලා කියන එක ආදායම් ප්‍රකාශය දීලා තියෙනවා. අනිවාර්යයෙන්ම ආදායම් ප්‍රකාශය තියෙන්න ඕන. විකුණුම් පිරිවැය තියෙන්න ඕන. විකුණුම් පිරිවැය තියෙන්න ඕන. විකුණුම් පිරිවැය දීලා නැත්නම් කවදාවත් සිජුකමේට හදන්න බෑ. ඒ කියන්නේ විකුණුම් පිරිවැය කියන එක ගන්න විදියක් හරි දීලා නැත්නම් සිජුකමේට හදන්න බෑ. විකුණුම් පිරිවැය ගන්න ක්‍රමයක්වත් දීලා නැත්නම් සිජුකමේට හදන්න බෑ. එහෙනම් මුලින්ම බලන්න ආදායම් ප්‍රකාශයේ විකුණුම් පිරිවැය වගේම දීලා තියෙද කියලා. ක්‍රමයක් කියලා නැත්නම් දීලා තියෙද කියලා. දීලා නැත්නම් සිජුකමේට කවදාවත් හදන්න බෑ. එහෙනම් ඒ ගාන තේරුම් ගන්න හදන්න පුළුවන් වක්‍ර ක්‍රමයට විතරයි. දැන් 2020 ගාන බැලුවත් විකුණුම් පිරිවැය දීලා නැහැ. ගන්න විදියකුත් නැහැ. එහෙනම් ඒක හදන්න පුළුවන් වක්‍ර ක්‍රමයට විතරයි. ඔය වක්‍ර ක්‍රමයට ඕනම ගානක් හදන්න පුළුවන්. වක්‍ර ක්‍රමයට ඕනම ගානක් හදන්න පුළුවන්. විකුණුම් පිරිවැය දීලා තියෙනම් විතරයි සිජුකමේට හදන්න පුළුවන්. හරි. ඒ නිසා සමහරට ඒ විකුණුම් පිරිවැය දුන්නොත් ක්‍රම දෙකටම හදන්න පුළුවන්. Tamanට ලේසි ක්‍රමයක් තෝරගන්න. පොඩක් ඕක ගන්නකො පළවෙනි ගාන. ඔන්න පළවෙනි ගාන බලන්න. ඕකේ දැන් ඔය ක්‍රම දෙකටම මම අහලා තියෙනවා. පළවෙනි ගාන විකුණුම් පිරිවැය දීලා තියෙනවා. දීලා tie කියන්නේ සිජුකමේටත් හදන්න පුළුවන්, වක්‍ර ක්‍රමයටත් හදන්න පුළුවන්. Tamanට කැමති ලේසි ක්‍රමයක් තෝරගන්න පුළුවන්. ඊළඟට ගන්න දෙවෙනි ගාන. ඔන්න දෙවෙනි ගානෙත් විකුණුම් පිරිවැය දීලා තියෙනවා. ඒකෙත් අහන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය ක්‍රමයක් කියලා නැහැ. අන්න දෙවෙනි ගානෙත් විකුණුම් පිරිවැය තියෙනවනේ. එහෙනම් සිජුකමේටත් හදන්න පුළුවන්, වක්‍ර ක්‍රමයටත් හදන්න පුළුවන්. Tamanට කැමති ක්‍රමයක් තෝරගන්න. හරිද? හරි. ඊළඟට ගන්න තුන්වෙනි ගානේ විකුණුම් පිරිවැය දීලා තියෙද? දීලා නැහැ. විකුණුම් පිරිවැය දීලා නැහැ. එහෙනම් අපිට හිතන්න පුළුවන් දේ තමයි ඕක නම් අනිවාර්යයෙන්ම සිජුකමේට හදන්න බෑ. වක්‍ර ක්‍රමයට විතරයි හදන්න පුළුවන්. තුන්වෙනි ගාන. හරි ඒක අල්ලගත්තා. 4 එක බලන්න පොඩ්ඩක් ඔය 2019 ගාන තියෙන 4. ඕකේ කියන මෙහෙයුම් කටයුතු වල මුදල් ප්‍රවාහ සිජුකමේට. කෙලින්ම මේක ඉල්ලලා තියෙනවා සිජුකමේටම හදන්නයි කියලා. අන්න එහෙම කිව්වොත් ඒකේ විකුණුම් පිරිවැය හොයාගන්න විදියක් තියලා තියෙනවා. අන්න ඒක හදන්න පුළුවන් සිජුකමේට. ඊළඟට පස්වෙනි ගාන මට කියන පස්වෙනි ගාන මොකද්ද හදන්න පුළුවන් ක්‍රමය? ඒකේ කියලා නැහැ ක්‍රමයක්. මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියලා තියෙන පස්වෙනි ගාන හදන්න පුළුවන් ක්‍රමය. 5 හදන්න පුළුවන් ක්‍රමය මොකද්ද? සිජුද වක්‍රද? පස්වෙනි එක හදන්න පුළුවන් ක්‍රමය සිජුද වක්‍රද? මට ඒකට උත්තරයක් දෙන්න. බලන්න ඒකේ ආදායම් ප්‍රකාශය තියෙනවා. විකුණුම් පිරිවැය දීලා නැහැ. විකුණුම් පිරිවැය දීලා නැහැ. හැබැයි දල ලාභය දීලා තියෙනවා. ඒතකොට විකුණුම් පිරිවැය නැහැ කියන්නේ සිජුකමේට හදන්න බෑ. ඒක හදන්න පුළුවන් වක්‍ර ක්‍රමයට. ඒ නිසා ක්‍රම දෙකම දැනගන්න ඕන. හැබැයි හුඟක් වෙලාවට ගණන් වල හුඟක් 2020 පේපරේත් වක්‍ර ක්‍රමයට විතරයි හදන්න පුළුවන්. සිජුකමෙත් ඒ වුණාට 2019 ගාන ඉල්ලලා තියෙනවනේ. ඒ වගේ එන්නත් පුළුවන්. ඒ නිසා අපි ක්‍රම දෙකටම පුරු වෙමු. හරි. ඔන්න ඕක එක දෙයක් මුදල් ප්‍රවාහ සම්බන්ධයෙන් දැනගන්න ඕන. හරි. ඊළඟට මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියන්නේ මොකද්ද? මුදල් හා සමාන ද ගලායම් සහ ගලායම් දක්වන ප්‍රකාශය තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශය. එතකොට මෙන්න මේ මුදල් ප්‍රවාහ වර්ග තුනක් තියෙනවා. අන්නේ වර්ග තුන හරියට දැනගන්න ඕන. ඒ තුන දැනගත්තා නම් හුඟක් ඒ ප්‍රශ්න විසඳෙනවා. හරි. පොඩ්ඩක් මට මෙන්න මේකේ නෝට් එකක් ලියා ගන්න. මම පිටක් ඉඳ තියලා ගන්න. අවසාන පිටුව හරිය ලියා ගන්න. මුදල් ප්‍රවාහයන් වර්ග 3කි. ඒකට මම එන ගණන්දුන ටික විතරයි දෙන්නේ. මුදල් ප්‍රවාහයන් වර්ග 3කි. තුනකට බෙදෙන මුදල් ප්‍රවාහයන් වර්ග 3කි. එක මෙහෙයුම් ක්‍රියාකාරකම් වර්ග 3කේ පළවෙනි එක ලියා ගන්න මෙහෙයුම් ක්‍රියාකාරකම්. පළවෙනි එක මෙහෙයුම් ක්‍රියාකාරකම්. මෙහෙයුම් කියන්නේ ප්‍රධානම ක්‍රියාකාරකම මෙහෙයුම් ක්‍රියාකාරකම්. මෙහෙයුම් කියන්නේ ප්‍රධාන මෙහෙයුම් සම්බන්ධ ක්‍රියාකාරකම් තමයි මෙහෙයුම් ක්‍රියාකාරකම් කියලා කියන්නේ. මෙහෙයුම් ක්‍රියාකාරකම්. ඔන්න ඕකට එන ගණිතණු ටිකක් ලියා ගන්න. මෙන්න මේ ටික තමයි එන්නේ. ඒක මේ මෙහෙයුම් ක්‍රියාකාරකම් තමයි සිජු වක්‍ර විදියට බෙදෙන්නේ. මෙන්න මේක විතරයි වෙනස් වෙන්නේ. සිජු වක්‍ර ක්‍රම දෙක වෙනස් වෙන්නේ මේ මෙහෙයුම් වලින් තමයි. සිජු වක්‍ර බෙදෙන්නේ මෙහෙයුම් වලින් තමයි. මෙන්න මේ ගණිතණු ටික මතක තියාගන්න ලියා ගන්න. මෙහෙයුම් ක්‍රියාකාරකම්. අත්පිට ගැනුම් හා විකුණුම්. අත්පිට ගැනුම් හා විකුණුම්. කෙටියෙන් ලියා ගන්න. ඊළඟ තරු ලකුණ ණය ගැති ලැබීම් හා ණය හිමි ගෙවීම.
ණය ගතියෙන් ලැබෙනෝනේ ණය ගති ලැබීම හා ණය හිමි ගෙවීම ණය ගති ලැබීම හා ණය හිමි ගෙවීම ණය ගති ලැබීම හා ණය හිමි ගෙවීම ප්‍රධාන ටික දෙන්නේ මේ අත්පිට ගැනුම් හා අත්විකුණුම් ඊළඟ එක ණය ගති ලැබීම හා ණය හිමි ගෙවීම ණය ගති ලැබීම හා ණය හිමි ගෙවීම ඊළඟ එක මෙහෙයුම් වියදම් ගෙවීම ඊළඟ තව ලකුණ මෙහෙයුම් වියදම් ගෙවීම ණය ගති ලැබීම හා ණය හිමි ගෙවීම ඊළඟ එක මෙහෙයුම් වියදම් ගෙවීම මෙහෙයුම් වියදම් ගෙවීම මෙහෙයුම් වියදම් ගෙවීම රූලක් ඉඩ තියලා මෙන්න මේ දෙක වෙනම පිළිපෙන්නන්න ඕන හරි රූලක් ඉඩ තියලා ගන්න ආදායම් බදු ගෙවීම මේ දෙක වෙනම පෙන්නන්න ඕන ආදායම් බදු ගෙවීම පොලි ගෙවීම ආදායම් බදු ගෙවීම පොලි ගෙවීම ඔය දෙක වෙනම හෙළිදරව් කරන්න ඕන වෙනම කියන්නේ ටිකක් පල්ලෙහෙන් පෙන්නන්න ඕන ආදායම් බදු ගෙවීම පොලි ගෙවීම පළවෙනි ක්‍රියාකාරකම් මෙහෙයුම් ක්‍රියාකාරකම් ඊට එනේවා අත්පිට ගැනුම් හා අත්පිට විකුණුම් ණය ගති ලැබීම ණය හිමි ගෙවීම මෙහෙයුම් වියදම් ගෙවීම රූලක් තියලා ආදායම් බදු ගෙවීම පොලි ගෙවීම ආදායම් බදු ගෙවීම පොලි ගෙවීම ඔය දෙක වෙනම පෙන්නන්න ඕන ඔන්න ඔකට එනේවා මෙහෙයුම් ක්‍රියාකාරකම් වලට ආදායම් බදු ගෙවීම පොලි ගෙවීම ඊළඟ එක අංක 2 ආයෝජන ක්‍රියාකාරකම් මොකක් හරි එක ආයෝජනය කළා හම් වෙන ක්‍රියාකාරකම් තමයි ආයෝජන ක්‍රියාකාරකම් ආයෝජන ක්‍රියාකාරකම් ආයෝජන ක්‍රියාකාරකම් ඒකට නේම ආයෝජන කියන්නේ අපි මොකක් හරි ආයෝජනය කළා අපි ප්‍රධාන ආයෝජනයක් ලියා ගන්න ජංගම නොවනවත්කම් මිලදී ගැනීම හා විකිණීම ඒකට එකක් තමයි මෙන්න මේක ජංගම නොවනවත්කම් මිලදී ගැනීම හා විකිණීම ජංගම නොවනවත්කම් මිලදී ගැනීම හා විකිණීම මිලදී ගන්න එකයි විකිණන එකයි දෙකම ජංගම නොවනවත්කම් මිලදී ගැනීම හා විකිණීම 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 ඊළඟ එක ආයෝජන මිලදී ගැනීම ඊළඟ එක ආයෝජන මිලදී ගැනීම ජංගම නොවනවත්කම් මිලදී ගැනීම හා විකිණීම ඊළඟ එක ආයෝජන මිලදී ගැනීම ඒ කියන්නේ මොකක් හරි ආයෝජන සමාගමක කොටස් මිලදී ගැනීම ඒ වගේ මොන වුණත් වෙන්න පුළුවන් ආයෝජන මිලදී ගැනීම මම ප්‍රධාන ටිකක් දෙන්නේ ඊළඟට ආයෝජන ඊළඟ එක ආයෝජන ආදායම් ලැබීම ආයෝජන ආදායම් පොලි ආදායම් ආයෝජන ආදායම් වෙන්නත් පුළුවන් ඒවට අදාළ ප්‍රතිලාභ මේ ආයෝජන ආදායම් පොලි ආදායම් ලාභාංශ ආදායම් ආයෝජන ආදායම් පොලි ආදායම් ලාභාංශ ආදායම් ලැබීම ආයෝජන ආදායම් පොලි ආදායම් ලාභාංශ ආදායම් ලැබීම ලාභාංශ ආදායම් ලැබීම ආයෝජන ආදායම් පොලි ආදායම් ලාභාංශ ආදායම් ලැබීම ලාභාංශ ආදායම් ලැබීම ආයෝජන ආදායම් පොලි ආදායම් ලාභාංශ ආදායම් ලැබීම ආයෝජන ආදායම් ලාභාංශ ආදායම් පොලි ආදායම් ලැබීම හරි ඔන්න ආයෝජන සම්බන්ධ ක්‍රියාකාරකම් ඊළඟ එක මූල්‍ය ක්‍රියාකාරකම් තුන ඔන්න ඔය තුන හරියට දැනගන්න මූල්‍ය ක්‍රියාකාරකම් මූල්‍ය ක්‍රියාකාරකම් තුන මූල්‍ය ක්‍රියාකාරකම් ඒ කියන්නේ අපි මුදල් යොදලා සම්බන්ධයෙන් ලැබෙන ඒවා ප්‍රධාන එක තමයි කොටස් නිකුත් කිරීම කොටස් නිකුත් කිරීම ප්‍රධාන එක කොටස් නිකුත් කිරීම ඊළඟ එක ලාභාංශ ගෙවීම ලාභාංශ ගෙවණු ලාභාංශ ගෙවීම ලැබීම නෙවෙයි ලාභාංශ ගෙවීම ලාභාංශ ගෙවීම ලාභාංශ ගෙවීම කොටස් නිකුත් කිරීම ලාභාංශ ගෙවීම බැංකු ණය ඊළඟ එක බැංකු ණය ලබා ගැනීම හා ගෙවීම බැංකු ණය ලබා ගැනීම හා ගෙවීම බැංකු ණය ලබා ගැනීම හා ගෙවීම බැංකු ණය ලබා ගැනීම හා ගෙවීම
බැංකු ණය ලබා ගැනීම හා ගෙවීම. බැංකු ණය ලබා ගැනීම හා ගෙවීම. බැංකු ණය ලබා ගැනීමත් හරි ගෙවීමත් ඕකට තමයි දාන්නේ. තව එකක් ලියා ගන්න. කල්බදු වත්කම් මිලදී ගැනීම. මොනකක්ද අයිති වෙනවා? කල්බදු වත්කම් මිලදී ගැනීම. කල්බදු වාරික ගෙවීම වැරදුනා. කල්බදු වාරික ගෙවීම. එකක් ණයක් ගෙවන්නේ. කල්බදු ලීසින් වාරික ගෙවීම කියන්නේ කල්බදු වාරික ගෙවීම. කල්බදු වාරික ගෙවීම. කල්බදු වාරික ගෙවීම. මම වක්‍රකමයේ හදන කෙටි ක්‍රමයක් කියලා දෙනවා. ඒක හෙට කරන්නේ. සිජු ක්‍රමයේ අපි හදමු. සිජු ක්‍රමයේ සාමාන්‍ය විදියමයි වක්‍රකමයේ හදන්න කෙටි ක්‍රමයක් හෙට මම කියලා දෙන්නම්. වක්‍රකමයේ සම්බන්ධයෙන් හරි. ඔන්න ඔය ටික හොඳට බලා ගන්න මූල ක්‍රියාකාරකම් ඔන්න ඔය ක්‍රියාකාරකම් තුනට අයිති වෙන ඒවා. මෙහෙයුම් ක්‍රියාකාරකම්, ආයෝජන ක්‍රියාකාරකම්, මූල ක්‍රියාකාරකම්. හරි. මට කියන්න ඔය ටික ලියාගත්තද? ටික ලියාගත්තද? මූල ක්‍රියාකාරකම්. හරි. අපි මම හෙට වක්‍රකමයේ සම්බන්ධයෙන් කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. ඔය ප්‍රශ්න තියෙන ඒවා. අපි සිජු ක්‍රමයෙන් එක ගානක් හදමු. අද එක ගානක් හදලා නවත්තමු සිජු ක්‍රමයෙන්. පළවෙනි ගාන මම ක්‍රම දෙකකටම හදන්නේ කියලා දාලා තියෙනවා. අය විකුණු තිරු ඇදලා තියෙනවනේ. පළවෙනි එක සිජු ක්‍රමයට හදමු. සිජු ක්‍රමයට හදමු පළවෙනි ක්‍රම එක ගාන. හරි. සිජු ක්‍රමයට මුදල් ප්‍රහ ප්‍රකාශය. ගහ ගන්න සම්පූර්ණ පිටුවකට මුදල් ප්‍රහ ප්‍රකාශය. මේක හදන්නේ සිජු ක්‍රමයට. සම්පූර්ණ පිටුවකට ගහ ගන්න. තීරු සංඛ්‍යාල යන තීරු දෙකත් එක්ක උඩින්ම ලියන මුදල් ප්‍රහ ප්‍රකාශය කියන්නේ. තීරු දෙකකට ගහ ගන්න. දෙකකට ගහ ගන්න මුදල් ප්‍රහ ප්‍රකාශය. පළවෙනියම තියෙන මොකද්ද? මෙහෙයුම් ක්‍රියාකාරකම්. මුඩම ලියන මෙහෙයුම් ක්‍රියාකාරකම්. මෙහෙයුම් ක්‍රියාකාරකම්. මෙහෙයුම් ක්‍රියාකාරකම්. මෙහෙයුම් ක්‍රියාකාරකම් කියලා ලියලා රූල් 6ක් විතර ඉඳ තියන්න. රූල් 6ක් 7ක් ඉඳ තියන්න. මෙහෙයුම් ක්‍රියාකාරකම්. රූල් 6ක් 7ක් ඉඳ තියන්න. ඊළඟට තියෙන්නේ ආයෝජන ක්‍රියාකාරකම්. ඊළඟ ක්‍රියාකාරකම ආයෝජන ක්‍රියාකාරකම්. ආයෝජන ක්‍රියාකාරකම්. ඒකට රූල් 4ක් 5ක් වගේ ඉඳ තියන්න. ආයෝජන ක්‍රියාකාරකම් 4ක් 5ක් තියාගන්න. ඊළඟට තියෙන්නේ මූල ක්‍රියාකාරකම්. මූල ක්‍රියාකාරකම්. ආයෝජන ක්‍රියාකාරකම් රූල් 4ක් 5ක් තියලා මූල ක්‍රියාකාරකම් කියලා ලියන්න. මූල ක්‍රියාකාරකම රූල් 4ක් 5ක් තියාගන්න. ඊට පස්සේ අවසානයේ රූල් 3. අවසාන රූල් 3ක් තියාගෙන ලියාගන්න. පළවෙනි රූල් ලියන්න මුදල් හා සමාන දෑවල සුද්ධ වෙනස. මුදල් සමාන දෑවල සුද්ධ වෙනස. ඔක ලියන්න ඕන. මේකේ උත්තරේ හරිද කියලා බලා ගන්න පුළුවන් මුදල් ප්‍රහ ප්‍රකාශකේ. උත්තරේ හරිද කියලා බලා ගන්න පුළුවන්. මුදල් සමාන දෑවල සුද්ධ වෙනස පළවෙනි එක. ඊළඟ එක ආරම්භක මුදල් හා සමාන දෑ.
ආරම්භක මුදල් මුදල් සමාන දැ මුදල් සමාන දෑවල සුද්ධ වෙනස ඊළඟ රූලේ ආරම්භක මුදල් හා සමාන දෑ ඊළඟ අවසාන රූලය යන අවසාන මුදල් හා සමාන දෑ අවසාන මුදල් සමාන දෑ මුදල් හා සමාන දෑවල සුද්ධ වෙනස අවසාන රූල් වලදී යන ඊළඟ ආරම්භක මුදල් හා සමාන දෑ අවසාන රූලේ අවසාන මුදල් හා සමාන දෑ ඒ තුන ලියන්න මෙහෙයුම් වලට රූල් 6ක් 7ක් තියාගන්න මෙහෙයුම් වලට රූල් 6ක් විතර තියාගන්න 6ක් 7ක් ආයෝජන වලට රූල් 4ක් 5ක් තියාගන්න මූල්‍ය වලට රූල් 5ක් 6ක් තියාගන්න සම්පූර්ණ පිටුවකට හදාගන්න පිටු දෙකකට යවන්න නම් එපා එක පිටුවක් ඇතුළත කොහොම හරි කරගන්න බලන්න එක පිටුවක කරගන්න බලන්න මෙහෙයුම් කියන රූල් 6ක් 7ක් ආයෝජන කියන රූල් 4ක් 5ක් මූල්‍ය ක්‍රියාකාරකම් වල රූල් 5ක් 5ක් වගේ තියාගන්න අවසාන රූල් තුනේ මුදල් හා සමාන දෑවල සුද්ධ වෙනස ආරම්භක මුදල් හා සමාන දෑ අවසාන මුදල් හා සමාන දෑ කියලා දාගන්න මට ඉඩ වෙන්ක ඉවර නම් හරිද කියලා කියන්න දැන් මේ සිජුකමේදී හුඟක් පෙර වැඩි ගිණුම් ගහ ගන්න වෙනවා පෙර වැඩ හුඟක් ගිණුම් තියෙනවා වක්‍රකමේදී ගිණුම් අඩු වෙනවා මට ඉඩ වෙන්ක ඉවර නම් හරිද කියලා කියන්න මේකේ උඩ ලියන්න උවමනාවක් නැහැ ලකුණු හම්බෙන්නේ නැහැ නේ ලියන්න නම් හොඳයි ලියන්න ඕනේ ලකුණු හම්බෙන්නේ නැත්නම් ඌව ලියන්න ඕනේ මුදල් ප්‍රකාශ විතරක් ලියා ගන්න ලකුණු එහෙම හම්බෙන්නේ නැහැ මේවට ලියන්න ඕන සාමාන්‍යයෙන් පුල් මේක හදනකොට හැබැයි අපේ විභාග ගණන් වලදී එහෙම ලකුණු හම්බෙන්නේ නැහැ ඒ නිසා උවමනාවක් වෙන්නේ නැහැ හරි ඊට වෙන් කළ ඉවරයිනේ හරි බලන්න අතිරේක තොරතුරු ඉස්සලාම අතිරේක තොරතුරු ගමු අතිරේක තොරතුරු පළවෙනි එක තියෙන වර්ෂය තුල බැංකු ණය ලබා ගැනීම අන්න බැංකු ණය ලබා ගැනීම මේකට එන්නේ මුදල් ලැබීම සහ ගෙවීම ලැබීමක් වුණොත් අනිවාර්යෙන් ගන්න බැංකු ණය ලබා ගැනීම මුදල් ලැබීමක් නෙනේ බැංකු ණය ලබා ගැනීම මේකට එන්නේ මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ එහෙනම් මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ දාන්න බැංකු ණය ලබා ගැනීම කියලා බැංකු ණය ලබා ගැනීම ඔන්න ලබා ගැනීමක් ලැබීමක් වුණොත් ධන විදියට දාන්න ලැබීමක් වුණොත් ධන විදියට දාන්න 2000යි මුදල් පිටවීමක් වුණොත් වෙන කරන්න බැංකු ණය ලබා ගැනීම ධන දා ගන්න 2000ක් ඒ ලැබීමක්නේ බැංකු ණය ලබා ගැනීම 2000ක් ආයල දාගන්න හරි අනිත් එක ඔක ගිණුමකටත් දාන්න බැංකු ණය ලැබුණොත් ඔකේ දිස්සටහන මොකද්ද මුදල් ලැබෙනවා මුදල් හර බැංකු ණය ගිණුම බැර ඕන පෙරවැඩයට ගහ ගන්න ගිණුම බැංකු ණය කියලා බැංකු ණය මුදල් හර මුදල් ලැබෙන මුදල් හර පළවෙනි රූල් එකට තියන්න කොයි වෙලාවෙත් මුදල් හර බැංකු ණය ගිණුම බැර කරන්න 2000ක් හර උනේ මුදල් කියනවා ඔන්න ඔක ගිණුමටත් දාගන්න ඔන්න ඔක දිස්සටහන ගිණුමටත් දාන්න මුදල් ගිණුම හර බැංකු ණය ගිණුම බැර ඔන්න බැංකු ණය ලබා ගැනීම කියන්නේ මූල්‍ය ක්‍රියාකාරකමක් යටතේ දැම්මා මාත් එක්කම කරගෙන යමු මම එඩි වෙලා ඉන්නේ නැතුව ඊළඟ තියෙන වර්ෂය තුල සංචිත ප්‍රාග්ධනීකර කොටස් නිකුත් කිරීමක් සිදු කර නොගත. ඒ කියන්නේ ප්‍රසාද නිකුතුවක් නැහැ කියලා. සියලුම කොටස් නිකුත් කිරීම මුදලට අත්පිට මුදලටයි කියලා කියන්නේ. ඒක අපිට අහුවේ විස්තරාදී. ඒ කියන්නේ සංචිත නිකුත් කිරීමක් සිදු කළා නැහැ කියලා කියන්නේ. සංචිත නිකුත් කිරීමක් සිදු වෙලා නැහැ. සංචිත ප්‍රාග්ධනීගත කිරීම කියන්නේ අර මේ කියන්නේ තියෙන මුදල් භාවිතා කළ සංචිත වලට මාරු කිරීමක් කර කොටස් නිකුත් කිරීමක් සිදු කළ නොමැත. ඒ කියන්නේ ප්‍රසාද නිකුතුවක් නැහැ කියලා තමයි මේකේ තියෙන්නේ. ප්‍රසාද නිකුතුවක් නැහැ. ප්‍රසාද නිකුතුවක් නැහැ කියන තියෙන්නේ. ඒ කියන්නේ කොටස් නිකුතුව කළා කොටස් නිකුතු කිරීම වැඩි වෙච්ච ගාන සම්පූර්ණයෙන්ම මුදලට කොටස් නිකුත් වීම. හරි. ඒක අපිට අහුවේ විදි ඉස්සරහදී. හරි. දැන් ගානේ මුල ගන්නකො මුලට. හරි. මුලින්ම තියෙන්නේ ආදායම් ප්‍රකාශයක්. දන්නවද දන්නේ ඔය ආදායම් ප්‍රකාශයේ තියෙන පියවීමේ සටහනක්. පියවීමේ සටහනක් කියන්නේ මොකද්ද? ආදායමක් නම් ආදායම් ප්‍රකාශයේ බැර වෙන්නේ. අදාළ ගිණුම හර. ආදායමක් නම් මොකද්ද? ආදායම් ප්‍රකාශයේ බැර වෙන්නේ අදාළ ගිණුම හර. හරිද? වියදමක් නම් ආදායම් ප්‍රකාශයට හර වෙන්න ඕන. වියදමක් නම් ආදායම් ප්‍රකාශයට හර වෙන්න ඕන අදාළ ගිණුමට බැර වෙන්න ඕන. හරි. ඒකත් එක්ක අහුවෙන පියවීමේ සටහනක් තමයි තියෙන්නේ. හරි. පළවෙනි එක විකුණුම්. විකුණුම් කියන්නේ ආදායමක් නේ. ආදායමක් වුණ පියවීමේ සටහන ආදායම් ප්‍රකාශයේ බැර. ආදායම් ප්‍රකාශයේ බැර අදාළ ගිණුම විකුණුම් ගිණුම හර.
අපි විකුණුම් කියලා ගිණුමක් ගහන්නේ නැහැ. විකුණුම් සාමාන්‍ය මොන ගිණුම ඇතුළතද තියෙන්නේ? විකුණුම් කියන එක. මොන ගිණුම ඇතුළතද තියෙන්නේ? මතක ඇති ණය ගැති. ණය ගැති ගිණුම ඇතුළේනේ විකුණුම් තියෙන්නේ. හරි. ආදායම් ප්‍රකාශය බැර දැන් මේකේ විකුණුම් කියලා ගිණුමක් ගහන්න ඕනේ නැහැ. ණය ගැති කියලා ගිණුම. ණය ගැති ගිණුමට දාගන්න. ණය ගැති ගිණුම හර කරගන්න 10000. 10000. ඉස්සරහින් ලියන්න විකුණුම් කියලා. ඒක හර කරන අදාළ ගිණුමට හර වෙනවා ආදායමක් නම් ආදායම් ප්‍රකාශය බැර. ආදායම් ප්‍රකාශය බැර වෙලා තියෙන්නේ අදාළ ගිණුම විකුණුම් කියලා ගිණුමක් ගහන්නේ අපි. ඒක දානවා ණය ගැති ගිණුම. ණය ගැති ගිණුමට තමයි හර කරන්නේ. ණය ගැති ගිණුමට 10000ක් හර කරන්න විකුණුම් කියලා. හරි. ඊළඟ එක විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය කියන්නේ වියදමක්. වියදමක පියවීමේ සටහන වියදමක් නම් ආදායම් ප්‍රකාශය හර වෙනවා. ආදායම් ප්‍රකාශය හර අදාළ ගිණුම බැර වෙනවා. දැන් ආදායමක ආදායම් ප්‍රකාශය බැර වෙන්නේ අදාළ ගිණුම හර. වියදමක ආදායම් ප්‍රකාශය හර වෙන්නේ වියදමක් නම් ආදායම් ප්‍රකාශය හර වෙන්නේ අදාළ ගිණුම බැර වෙනවා. අදාළ ගිණුම මොකද්ද? විකුණුම් පිරිවැය. එහෙනම් විකුණුම් පිරිවැය ගිණුම බැර කරා. විකුණුම් පිරිවැය. ආදායම් ප්‍රකාශය හර වෙනවා. ආදායම් ප්‍රකාශය හර කරා විකුණුම් පිරිවැය ගිණුම බැර කරන්න. විකුණුම් පිරිවැය ගිණුම බැර කරන්න 5000ක්. ඒක ඉස්සරහින් කෙටියෙන් හර උනේ කාටද? ආදායම් ප්‍රකාශය කියලා ලියන්න. ආදායම් ප්‍රකාශය කියලා කෙටියෙන් ලියන්න. ලාභ ගිණුම කිව්වත් කමක් නැහැ. වියදමක් නම් ආදායම් ප්‍රකාශය හර අදාළ ගිණුම බැර වෙන්නේ. ආදායමක් නම් ආදායම් ප්‍රකාශයට බැර වෙලා අදාළ ගිණුමට හර වෙන්නේ. අන්න ඒ පිළිවෙලට පියවීමේ සටහන් දාගෙන යන්න තියෙනවා. හරි. ඔන්න විකුණුම් පිරිවැයක් දාගත්තා. ඊළඟට යනවා වෙනත් ආදායම්. ආයෝජන ආදායම් කියලා තියෙනවා. හරි. ඔය ආයෝජන ආදායම් සම්බන්ධයෙන් මූල තත්ත්ව ප්‍රකාශය බලන්න ලැබිය යුතු සහ මොකක් හරි තියෙද කියලා ලැබිය යුතු සහ කලින් ලද කියලා මොකක් හරි එකක් තියෙද කියලා. තියෙන නම් විතරක් ගිණුමක් ගන්න. ලැබිය යුතු කියලා මොකක් හරි තියෙනවද? පල්ලෙහා තියෙන මූල තත්ත්ව ප්‍රකාශය. ලැබිය යුතු සහ කලින් ලැබී මොකක් හරි එකක් තියෙනවද? ආයෝජන ආදායම් සම්බන්ධයෙන් මූල තත්ත්ව ප්‍රකාශය තියෙනවද? තියෙනනේ තියෙනවා. තියෙන නිසා ආයෝජන ආදායම් ගිණුමට දාමු. ආදායමක් නේ. ආදායමක් නම් මම කිව්වා ආදායම් ප්‍රකාශය බැර වෙන්නේ අදාළ ගිණුම හර වෙන්නේ. අදාළ ගිණුම මොකද්ද? ආයෝජන ආදායම්. ගහගන්න ආයෝජන ආදායම් ගිණුම. ආදායමක ආදායම් ප්‍රකාශය බැර වෙන්නේ ආයෝජන ආදායම්. ආදායම් ප්‍රකාශය බැර අදාළ ගිණුම හර වෙනවා. අදාළ ගිණුම හර වෙනවා කියන්නේ අදාළ ගිණුමේ හරට දාන්න 600ක්. බැර වෙච්ච ගිණුම ඉස්සරහින් ලියන ආදායම් ප්‍රකාශය කියලා. ආදායමක ආදායම් ප්‍රකාශය බැර වෙනවා. වියදමක ආදායම් ප්‍රකාශය හර අදාළ ගිණුම බැර. ඊළඟට තියෙන යන්ත්‍ර විකුණුම් ලාභ. ඒකත් එමය ආදායමක්නේ. ආදායම් ප්‍රකාශයට බැර වෙන්නේ හර වෙන්නේ කාටද? අදාළ ගිණුම. මොකක්ද අදාළ ගිණුම? යන්ත්‍ර විකුණුම් ගිණුම. එහෙනම් යන්ත්‍ර විකුණුම් ගිණුමක් ගන්න. යන්ත්‍ර විකුණුම්. යන්ත්‍ර විකුණුම්. ආදායම් ප්‍රකාශය බැර වෙන්නේ. ආදායමක්නේ. ආදායම් ප්‍රකාශය බැර යන්ත්‍ර විකුණුම් ගිණුම හර කරන්න. යන්ත්‍ර විකුණුම් ගිණුම බැර කරන්න. යන්ත්‍ර විකුණුම් ගිණුම හර කරන්න 400ක්. ආදායමක් නිසා බැර වෙන්නේ කාටද? ආදායම් ප්‍රකාශය කියලා කෙටියෙන් ලියන්න. ආදායම් ප්‍රකාශය කියලා කෙටියෙන් ලියන්න. මාත් එක්කම කරන් යමු. ඊළඟට ලද වට්ටමුත් එහෙමයි. ඒකත් ආදායමක් නේ. ආදායම් ප්‍රකාශය බැර වෙනවා අදාළ ගිණුම හර. ලද වට්ටම් ගිණුම හර. ලද වට්ටම් ගිණුම හර. අපි ලද වට්ටම් කියලා ගිණුමක් ගහන්න ඕනද? ඒක මොකක් හරි ගිණුමක් ඇතුළේද තියෙන්නේ? මට කියන්නකෝ ලද වට්ටම් තියෙන ගිණුමේ ඇතුළේ මොකද්ද? මොන ගිණුම ඇතුළේද ලද වට්ටම් තියෙන්නේ? ගිණුමක් ගහන්න ඕනේ නැහැ. ගිණුම ලද වට්ටම් කියන්නේ මොකක් හරි ගිණුමක් ඇතුළේ තියෙන්නේ. මොකද්ද ඒ ගිණුම? මොකද්ද? ලද වට්ටම් තියෙන කාගේ ගිණුම ඇතුළේ? ණය හිමි. ණය හිමි. අන්න ණය හිමි ගිණුමේ තමයි ලද වට්ටම් තියෙන්නේ. එහෙනම් ණය හිමි ගිණුමක් ගහ ගන්න. ණය හිමි. ආදායම් ප්‍රකාශය බැර දැන් ලද වට්ටම් ගිණුමක් ඇහුවේ නෑ. ලද වට්ටම් අදාළ ගිණුම් වල ඇතුළේ තිබුණොත් ඇතුළට දාන්න. ණය හිමි ගිණුමට හර කරන 10000ක් ලද වට්ටම් කියනවා. ඒක ලද වට්ටම් කියලාම ලියන්න. ලද වට්ටම්. ඔන්න එහෙනම් ආදායම් දාපු හැට මතකයිනේ. ආදායම් ප්‍රකාශය බැර අදාළ ගිණුම් ඔක්කොම හර වෙලා ඇත්තේ. බලන්න හර වෙලා ආදායම්. ලද වට්ටම් කියලා 10000ක් දාන්න. හරිද ඒක? හරි. ඔන්න ආදායම් ටික දාලා ඉවරයි. ඊළඟට වියදම් ටික දාන්න යමු. වියදම් ටික දාමු. මෙහෙයුම් වියදම් වලත් උපචිතේව පල්ලෙහා මූලදත්ත ප්‍රකාශය තියෙන නිසා අපි ගිණුමකට ගන්නවා. වියදම් වල පියවීමේ සටහන මොකද්ද? වියදමක් නම් අනිවාර්යයෙන්ම ආදායම් ප්‍රකාශය හර වෙන්නේ අදාළ ගිණුම බැර වෙන්නේ. අන්න එහෙනම් මෙහෙයුම් වියදමුත් එමයයි. ආදායම් ප්‍රකාශය හර කාගේ බැර වෙන්නේ? අදාළ ගිණුම. මෙහෙයුම් වියදම්. එහෙනම් ගහ ගන්න මෙහෙයුම් වියදම් කියලා ගිණුමක්. මෙහෙයුම් වියදම් ගිණුම තමයි බැර වෙන්නේ. මෙහෙයුම් වියදම්.
මෙහෙයුම් වියදම්. ආදායමක් නේ ආදායම් ප්‍රකාශය හර වෙන්නේ. හරි. අදාළ ගිණුම බැර වෙන්නේ. අදාළ ගිණුම කියන්නේ මෙහෙයුම් වියදම් ගිණුම බැර කරන 3000. හර උනේ කාටද? ආදායම් ප්‍රකාශයට. ආදායම් ප්‍රකාශයට. හර උනේ කාටද? ආදායම් ප්‍රකාශයට. මට ඒක හරිද කියන්නේ ඒක හරිද? ඒක හරිද? හරි. ඊළඟට තියෙන යන්ත්‍රසය. ඒකත් වියදමක් නේ වියදමක් ආදායම් ප්‍රකාශය හර අදාළ ගිණුම් බැර. අදාළ ගිණුම් බැර. ආදායම් ප්‍රකාශය හර අදාළ ගිණුම යන්ත්‍රසය ගිණුමද? දැන් මේවයි ගහනකොට යන්ත්‍රසය ගිණුමක් ගහන්න. ඒක තියෙන්නේ මොකක් හරි ගිණුමක් ඇතුළේ. මොකද ගිණුම ඇතුළේද? යන්ත්‍ර ගිණුම ඇතුළේමයි තියෙන්නේ. එහෙනම් යන්ත්‍ර ගිණුම ගහ ගන්න. යන්ත්‍ර ගිණුම ගහ ගන්න. යන්ත්‍ර ගිණුම ඇතුළේමයි තියෙන්නේ. ආදායම් ප්‍රකාශය හර යන්ත්‍ර ගිණුම බැර. යන්ත්‍ර ගිණුමට බැර කරන්න. යන්ත්‍ර ගිණුමට බැර කරන්න 500ක්. 500ක් ඉස්සරහට යන ආදායම් ප්‍රකාශය කියලා. යන්ත්‍ර ගිණුම ඇතුලේ තමයි යන්ත්‍රසය තියෙන්නේ. එහෙනම් යන්ත්‍ර ගිණුමට දාමු ආදායම් ප්‍රකාශය හර දැන් ගිණුමක් ඇතුලේ තිබුණොත් ඒ ඇතුලේ දිනුමට දාන්නේ. යන්ත්‍ර ගිණුම බැර. මෝටර රථසයත් එහෙමයි. ආදායම් ප්‍රකාශය හර මෝටර රථ ගිණුමට ගහන්න. මෝටර රථ ගිණුම ඇතුලේ තමයි මෝටර රථසය තියෙන්නේ. මෝටර රථ ගිණුමක් ගහගෙන මෝටර රථ ආදායම් ප්‍රකාශය හර මෝටර රථ ගිණුම බැර කරන්න. මෝටර රථ ගිණුම බැර කරන්න. වියදම් ඔක්කොම ආදායම් ප්‍රකාශය හර වෙන්නේ අදාළ ගිණුම් බැර කරන්නේ. ඊළඟට තියෙන බොල් ණය. ඒකත් එහෙම වියදමක්නේ ආදායම් ප්‍රකාශය හර අදාළ ගිණුම් බැර. බොල් ණය ගිණුම බැර. අපි දැන් සාමාන්‍ය බොල් ණය වගේ මේ මුදල් ලැබීමක් මොකුත් නැහැ. බොල් ණය මොකක් හරි ගිණුමක් ඇතුළේ තියෙන්නේ. මතක් කරන්න මොන ගිණුම ඇතුළේද සාමාන්‍ය බොල් ණය තියෙන්නේ? ආදායම් ප්‍රකාශය හර බොල් ණය ගිණුම බැර වෙන එක. බොල් ණය කියන්නේ මොන ගිණුමක් ඇතුළේද තියෙන්නේ? මතක ඇති ණය ගැති ගිණුමේ තමයි බොල් ණය තියෙන්නේ. එහෙනම් ණය ගැති ගිණුමට බැර කරන්න බොල් ණය කියලා. මොකද ඒක අපෝ ගිණුමකට ගන්න ඕනේ නැහැ. බොල් ණය. බොල් ණය. ඊළඟට තියෙනවා ණය පොලි. පොලි කියන එකත් වෙනම හිලිදාව කරන නිසා ඒකෙත් බලන්න උපචිතේව තියෙන පල්ලෙහා උපචිත පොලි තියෙනවා. පොලි කියන එකත් එමය ආදායම් ප්‍රකාශය හර පොලි කියලා ගහගන්න ගිණුමක් පොලිය කියලා. පොලිය කියලා ගිණුම. ඔන්න පොලි ගිණුමට බැර කරන්න. ආදායම් ප්‍රකාශය හර පොලි ගිණුම බැර. පොලි ගිණුම බැර කරන්න 500ක්. හර වෙන්නේ ආදායම් ප්‍රකාශය. ආදායම් ප්‍රකාශය හර පොලි ගිණුම බැර. හරි. ඊළඟට බදු පෙර ලාභය. බදු පෙර ලාභය දැන් වක්‍රකමේදී වුණ උනාට සිදුකමේදී වුණ වෙන්නේ නැහැ. ආදායම් බදු. ආදායම් බදුත් එහෙමයි. ඒකෙත් උපචිත ගාණක් තියෙනවා. ආදායම් බදුත් ගිණුමකට ගන්න. ඒකත් අර වියදමක 30%මයි. ආදායම් ප්‍රකාශය හර ආදායම් බදු ගිණුම් බැර. එහෙනම් ගහගන්න තව ගිණුමක් ආදායම් බදු කියලා. ආදායම් බදු ගිණුමක් ගහගන්න. ආදායම් බදු. ආදායම් ප්‍රකාශය හර ආදායම් බදු ගිණුම බැර. ආදායම් ප්‍රකාශය හර ආදායම් බදු ගිණුම බැර. හර වෙන්නේ කාටද? ආදායම් ප්‍රකාශය කියලා දාගන්න. ඔන්න බලන්න වියදම් ඔක්කොම කොහොමද දැන් මේ ආදායම් ප්‍රකාශය හර වෙන්න කියලා දාලා අදාළ ගිණුම් ඔක්කොම බැර කරලා ඇති. බලන්න ඔක්කොම බැර කරලා තියෙනවා. බොල් ණයට ගිණුමක් ගැහුවොත් වැඩක් නැහැනේ. බොල් ණයට ගිණුමක් ගහන්නේ නැහැ. අපිට දැන් මේ ඇත්තටම ණය ගැති ගෙවීම අල්ල ගන්න තමයි ණය ගැති ගිණුම ගහන්නේ. එතකොට ණය ගැති ගෙවීම අල්ලනකොට බොල් ණය වැටුනේ නැතුනොත් ණය ගැති ගෙවීම වැරදි. එතකොට ප්‍රශ්නයක්. බොල් ණය කියන එක ණය ගැති ගිණුම ඇතුළට දාන්න ණය ගැති ගිණුමේ හොයාගන්න දෙයක් තියෙනවා. ඒක හොයන එක වර්ධිනවා. එහෙම ගැහුවොත් වැරදි. හරි. ඊළඟට වර්ෂයේ ලාභය. වර්ෂයේ ලාභය කොහාටද දාන්නේ? අන්න ඒක තමයි වැදගත්ම ප්‍රශ්නේ. වර්ෂයේ ලාභය කොතෙන්දද දාන්නේ? ඒක ගිණුමකින්ම කරන්න පුළුවන්. මොන ගිණුමට දැම්මොත් හොඳද? වර්ෂයේ ලාභය මොකටද දාන්නේ? වර්ෂයේ ලාභය මොන ගිණුමටද දාන්නේ? මොන ගිණුමටද? මතක ඇති වර්ෂයේ ලාභය අපි මාරු කරේ කොහාටද? වර්ෂයේ ලාභය මොකටද මාරු කරේ? රඳවාගත් ඉපයුම් ගිණුමට. අන්න ඒ ගිණුමටම තමයි දාගන්න ඕන. ඔක ගිණුමක් විදියට කරන්න රඳවාගත් ඉපයුම් කියලා. රඳවාගත් ඉපයුම් කියලා සාමාන්‍ය වර්ෂයේ ලාභය රඳවාගත් ඉපයුම් වලට එකතු කරානේ. රඳවාගත් ඉපයුම් වල වාසිදායක පැත්ත තමයි බැර පැත්ත. එහෙනම් බැර පැත්තටම රූලක් තියලා වර්ෂයේ ලාභය කියලා දාගන්න 810ක්. වර්ෂයේ ලාභය රඳවාගත් ඉපයුම් එකට මාරු කරා. වර්ෂයේ ලාභය 810ක් එකතු කරන්න.
එකතු කරනවා කියන්නේ බැර කරනවා කියන එක තමයි. හරි. මං අහන ප්‍රශ්නේ ඒ ටික හරිද? එහෙනම් මතකනේ පියවීමේ සටහනක වියදම ආදායම කොහොමද? ආදායම් ප්‍රකාශය බැර වෙන්නේ අදාළ ගිණුම හර වෙන්නේ. වියදමක ආදායම් ප්‍රකාශය හර අදාළ ගිණුම බැර කරනවා. මේ ගිණුම් යනකොට සමහර ඇතුලේ තියෙන ඒවා තිබුණොත් බෝල් ණය ලද වට්ටම් ඔසේ වගේවත් යන්ත්‍ර ගිණුම ඇතුලේ තියෙන. ඒවා ඇතුලට දාගන්න එක තමයි කරන්නේ. මට කියන්නේ මේ ආදායම් ප්‍රකාශය ටික දාගෙන ඉවරද? ඉවරද? ආදායම් ප්‍රකාශය ටික දාගෙන ඉවරද? දාගෙන ඉවරද? හරි. ඔන්න ඊළඟ දේ ඔන්න මූල තත්ත්ව ප්‍රකාශයේ 2020 21 කියලා ආරම්භකයි අවසාන ශේෂයයි තියෙනවා. හරි. සාමාන්‍ය වත්කමක ආරම්භක ශේෂය දාන්නේ කොහමද? හර පැත්තේ උඩම. අවසාන ශේෂය දාන්නේ බැර පැත්තේ පහළම. ඒක මතකයිනේ වත්කමක. වගකීමකයි හිමිකමකයි කොහමද දාන්නේ? ආරම්භක ශේෂය මොන පැත්තද යන්නේ? බැර පැත්තේ උඩින්. අවසාන ශේෂය යන්නේ හර පැත්තේ පහළින්. අන්න ඒක මතක තියාගන්න. හරි. පළවෙනි එක පළවෙනි මූල තත්ත්ව ප්‍රකාශයේ තියෙන යන්ත්‍ර මම ඕනෝක කෙටියෙන් ලියන්නේ යන්ත්‍ර කියන එක. හරි. යන්ත්‍ර කියන එකේ ආරම්භක ශේෂය කීයද? 6000යි. බලන්න යන්ත්‍ර කියලා ගිණුමක් තිබුණද? තිබුණා. ඔන්න ආරම්භක ශේෂය වත්කමක්නේ. වත්කමක ආරම්භක ශේෂය යන්නේ හර පැත්තේ උඩින්. ඔන්න හර පැත්තේ උඩින්ම දැම්ම 6000. ආරම්භක ශේෂය යන්නේ හර පැත්තේ උඩින්. ඉස්සරහා ලියන්න මම කෙටියෙන් ලියනවා 22යි 20යි 1 ශේෂ. අවසාන ශේෂය යන්නේ මේ වගේ ඉරි ගැහුවොත් ඒ ප්‍රශ්න නැහැ විභාග ගන්න පෙර වැඩ ගිණුම්නේ. අවසාන ශේෂය යන්නේ බැර පැත්තේ පහළම. බැර පැත්තේ පහළම. කියන්නේ 21යි 3යි 31 ශේෂය පහළට ගෙනාවා කියලා. හර බැර පැත්තේ පහළම තමයි යන්නේ අවසාන ශේෂය. හරි. මේ වගේ ඉක්මනට දාගමු. ඊළඟට මෝටර රථ. මෝටර රථ කියලා ගිණුමකුත් තිබුණානේ. ඔන්න මෝටර රථ. වත්කමක්නේ. ආරම්භක ශේෂය යන්නේ හර පැත්තේ උඩින්ම. හර පැත්තේ උඩින්ම. අවසාන ශේෂය යන්නේ වත්කමක් නිසා බැර පැත්තේ පහළම 8600. 8600 බැර පැත්තේ පහළම යන්නේ 8600. හරිද ඒක? ඒ දෙක. ඔන්න යන්ත්‍රවල ආරම්භ වත්කමක්නේ ආරම්භක ශේෂය දැම්ම හර පැත්තේ උඩින් අවසාන ශේෂය දැම්ම බැර පැත්තේ පහළමින්. මෝටර රථයත් කියන්නේ වත්කමක්නේ ආරම්භක ශේෂය දැම්ම හර පැත්තේ උඩින් අවසාන ශේෂය බැර පැත්තේ පහළින්ම දැම්මා. හරි. ඊළඟට තියෙන එක මොකද්ද? දැන් යන්ත්‍ර හරි මෝටර හතේ ආයෝජන. ආයෝජන කියලා ගිණුමක් තියෙනද? නැහැ. ආයෝජන කියලා ගිණුමක් ගහන්න ඕනෙත් නැහැ. බලන්න ආයෝජන වල ආරම්භක ශේෂය තියෙන 3000ක් අවසාන ශේෂය තියෙන 4000ක්. කීයක් වැඩි වෙලා තියෙනවද? ආරම්භයේ තියෙන 3000ක් අවසානයේ තියෙන 4000ක්. කීයක් වැඩි වෙලා තියෙනවද? 1000ක් තියෙනවා. වැඩි වෙලා කියන්නේ මොකද්ද මේ? ආයෝජන වැඩි වෙන්නේ. ආයෝජනයක් මිලදී ගැනීම. ආයෝජනයක් මිලදී ගැනීමක් මෙතනින්ම අල්ලන්න පුළුවන්. අපව ගිණුමක් ගහන්න ඕනේ. ආයෝජන මිලදී ගැනීම කියන්නේ ආයෝජන ක්‍රියාකාරකමට එන්නේ. අන්න ඒක දාගන්න ආයෝජන ක්‍රියාකාරකමට ආයෝජන මිලදී ගැනීම. ආයෝජන මිලදී ගැනීම. කීයද මිලදීගෙන තියෙන්නේ 1000ක්. මිලදී ගැනීමක් වුණොත් මුදල් යනෝනේ. මුදල් යන නිසා මේක වරහන් වෙන්නත් ඕන. මුදල් යන නිසා වරහන් වෙන්නත් ඕන. මුදල් යෑමක් වෙන්නේ නිසා වරහන් වෙන්නත් ඕන. ආයෝජන මිලදී ගැනීම කියලා වරහන් වෙන්නත් ඕන. ආයතන මිලදී ගැනීම කියලා 1000 දාලා වරහන් කරන්නත් ඕන. නෑ ආයෝජන ආදායම් කියන්නේ වෙනම ගිණුමක්. ආයෝජන කියන්නේ වෙනම ගිණුමක්. ආයෝජන මිලදී ගත්ත නිසා තමයි ආයෝජන ආදායම් ලැබෙන්නේ. තේරුණාද? ඒක වරද්ද ගන්න එපා. ආයෝජන කියන්නේ එකක්. ආයෝජන කියන්නේ ජංගම නොවන වත්කමක්. ජංගම නොවන වත්කමක්. ඔය ආයෝජන කියන්නේ අපි හිතන්න බැංකුවේ සල්ලි දැම්ම කියලා. ඒක ආයෝජනයක්. බැංකුවේ සල්ලි දැම්ම කියලා. හරි. ආයෝජන කියන්නේ දැන් හිතන්න අපි කොහේ හරි බැංකුවක සල්ලි දානවායි කියලා. මේ බැංකුවක සල්ලි දානවායි කියලා හිතන්න. ඒක ආයෝජනයක්. බැංකුවක සල්ලි දානවායි කියන්නේ ඒක ආයෝජනයක්.
ඒකට අදාළ මොකද්ද ලැබෙන්නේ? පොලි ආදායම. පොලි ආදායම කියන්නේ ඒකට අදාළ ලැබෙන ආදායම පොලි ආදායම. අන්න ඒක තමයි ආදායම. අන්න ඒ කියන්නේ බැංකුව සල්ලි දාන එක තමයි ආයෝජනය. ආයෝජන කියන්නේ ජංගමනත්ව ඊට අදාළ ප්‍රතිලාභය තමයි ආයෝජන ආදායම කියලා තියෙන්නේ. ආයෝජන ආදායම කියලා තියෙන්නේ. හරි. ඒක වරද්දා ගන්න එපා. ඒක දාලා ගන්න. හරි. ආයෝජන මිලදී ගැනීම කියලා 1000ක් දැම්මා. ඊළඟට තියෙන්නේ තොගය. තොගය ආරම්භකයි අවසාන ශේෂය. තොගය. තොග කියලා ගිණුමක් ගහනවද නැත්නම් ඔක මොකක් හරි ගිණුමකටද දාන්නේ? තොග කියලා ගිණුමක් ගහනවද නැත්නම් ඔක මොකක් හරි ගිණුමකටද දාන්නේ? මොන ගිණුමටද දාන්නේ තොගේ? තොග කියන එක මොන ගිණුමටද දාන්නේ? මම මේ දාලා දෙන්නේ කරන්ට් එක ගියා කැඩි කැඩි හිමක් වෙන්නේ රෙකෝඩින් එක දාන්න පුළුවන්ද? හරි යා ගියාට කමක් නැහැ. හරි. හරි. තොගේ කියන මොන ගිණුමටද දාන්නේ? තොගේ කියන එක මොන ගිණුමටද දාන්නේ? තොගේ තියෙන එක තියෙන මොන ගිණුම ඇතුළද? විකුණුම් පිරිවැය. මතකනේ විකුණුම් පිරිවැය හොයන්නේ ආරම්භක තොගයට ගැනුම් හේතුඵල අවසාන තොගය අඩු කරලා. එහෙනම් විකුණුම් පිරිවැය ගිණුමට තමයි තොගය දාන්නේ. වත්කමක්නේ. වත්කම නිසා ආරම්භක ශේෂය දාන විකුණුම් පිරිවැය උඩම ආරම්භක තොගය අවසාන තොගය දානවා බැර පැත්තේ 15ම. බැර පැත්තේ 15ම දානවා 900. බැර පැත්තේ 15ම දානවා 900. විකුණුම් පිරිවැය ගිණුම තමයි ආරම්භක තොගයයි අවසාන තොගයයි දාන්නේ. ඊළඟ ණය ගැතියොත් තියෙනවා ණය ගැතියෝ කියලා ගිණුමක් තියෙනවනේ. ණය ගැති ගිණුමක් තියෙනවනේ. අන්න ඒකේ ආරම්භක ශේෂය දාන්න 4000යි. මේ ඉක්මනට දාන්න හර පැත්තේ උඩම අවසාන ශේෂය දාන්න බැර පැත්තේ 15ම 1000යි. 1000. අවසාන ශේෂය වත්කමක්නේ. වත්කමක් ඔය විදිහට තමයි යන්නේ. ණය ගැතියෝ. ඔන්න ඉදිරියට ගෙවු මෙහෙයුම් වියදම්. ඉදිරියට ගෙවු මෙහෙයුම් වියදම් කියන්නේ වත්කම. බලන්න මෙහෙයුම් වියදම් කියලා ගිණුමක් තියෙද කියලා. මෙහෙයුම් වියදම්. මේ තියෙන මෙහෙයුම් වියදම්. එහෙනම් ඒකත් වත්කමක් විදිහට දාන්නේ. ආරම්භක ශේෂය දාන හර පැත්තේ උඩින්ම 150. අවසාන ශේෂය දාන බැර පැත්තේ පහළින්ම 100ක්. බැර පැත්තේ පහළම දාන 100ක්. අන්න ඒකත් දාන්නේ වත්කමක් විදිහට. ඉදිරියට ගෙවු මෙහෙයුම් වියදම් ගිණුමේ දාන්නේ. ආරම්භක ශේෂය දාන හර පැත්තේ උඩම අවසාන ශේෂය බැර පැත්තේ පහළම දානවා. බැර පැත්තේ පහළම දානවා. ඔන්න මෙහෙයුම් වියදම් ගිණුමේ දාන්න. අන්න තව ඊළඟ එක තියෙනවා ලැබිය යුතු ආයෝජන ආදායම්. අන්න බලන්න ආයෝජන ආදායම් කියලා ගිණුමක් තියෙද කියලා අන්න තියෙනවා. ඒක ලැබිය යුතු කියන්නේ වත්කමක්. වත්කමක් දාන විදිහටම දාන්නේ ආරම්භක ශේෂය හර පැත්තේ උඩම අවසාන ශේෂය බැර පැත්තේ 15ම දාන්න. බැර පැත්තේ 15ම දාන 300ක්. බැර පැත්තේ 15ම දාන 300ක්. 300. හරිද? ඔන්න වත්කම් ටිකේ දාගත්තද ඔක්කොම? ඔන්න වත්කම් ටිකේ ඔක්කොම දාගත්තද? වත්කම් වල ආරම්භක ශේෂය යන්නේ හර පැත්තේ උඩම අවසාන ශේෂය යන්නේ බැර පැත්තේ 15ම. බැර පැත්තේ 15ම. ඊළඟට තියෙනවා අතති මුදල්. අතති මුදල් කියන එකේ මුදල් හා සමාන දෑ වලට වෙන්නේ සමහරට බැංකු ශේෂයක් තියෙන්න පුළුවන්. ඒ නිසා මම මේක වරහන් ඇතුලේ දාගන්නවා. ඔන්න මම ආරම්භක අතති මුදල් වල ආරම්භක ශේෂය තියෙනනේ 850. මම මේකේ වරහන් ඇතුලේ දාගන්නවා 850. තව තියෙන්න පුළුවන් බැංකු ශේෂයක් තියෙන්න පුළුවන් නේ. ඊට පස්සේ අවසාන ශේෂය තියෙන 1600ක් අවසාන මුදල් හා සමාන දෑවල 1600 වරහන් ඇතුලේ දාගන්න. ඇයි මේක වරහන් ඇතුලේ දැම්මේ? තව බැංකු ශේෂය බැංකු අයිරාහෙම තියෙන්නත් පුළුවන් බැංකු ශේෂයක් තියෙන්න පුළුවන්. ඒ නිසා මම මේ දෙක වරහන් ඇතුලේ දාගත්තා. ආරම්භක මුදල් හා සමාන දෑවල 850 අවසාන මේ පැත්තෙන් දාන වරහන් ඇතුලේ මුදල් සමාන දෑවල 1600ක් වරහන් ඇතුලේ දාගත්තා. හරි. ඊළඟට තියෙනවා ප්‍රකාශ කළ ප්‍රාග්ධනය. ඔන්න ඔය ප්‍රකාශ කළ ප්‍රාග්ධනය කියලා තිබුණා ප්‍රසාද නිකුතුවක් නැහැ කියලා. එහෙනම් වැඩි වෙච්ච ගාන සම්පූර්ණයෙන්ම කොටස් නිකුතුවක්. අයි කිනුමක් ගහන්න ඕනේ නැහැ. බලන්න වැඩි වෙච්ච ගාන ආරම්භක ශේෂය 8700යි අවසාන ශේෂය 13200යි. කීයද වැඩි වෙච්ච ගාන? කීයද වැඩි වෙච්ච ගාන බලන්න. ඒ දෙකේ වෙනස. ඒ දෙකේ වෙනස කීයද? 4500ක් වෙනස තියෙනනේ 4500ක් 4500ක් ඒක ඒ තමයි කොටස් නිකුතු කියන්නේ මොන ක්‍රියාකාරකමද මූල ක්‍යාකාරකමකට දාන කොටස් නිකුතු 4500ක් මුදල් ලැබීමක් විදිහට දාන 4500ක් 4500ක් මුදල් නිකුත් කිරීමක් විදිහට දාන ඒක කොටස් නිකුතු. ඒ වැඩි වෙච්ච ගාන සම්පූර්ණයෙන්ම කොටස් නිකුතු. ඊළඟ පොදු සංචිතේ. ඔන්න පොදු සංචිතේ වෙනසක් වෙලා තිබුණ නැත්තම් ප්‍රශ්නයක් නෑ. බලන්න වෙනසක් වෙලා තියෙද කියලා.
ආරම්භයේ 600යි අවසානයේ 700ක්. පොදු සංචිතය වැඩි වෙලා තියෙනවා. ඔන්න ඕකට කියන්නේ සංචිත වලට ප්‍රාග්ධනීගත කිරීම කියලා. බලන්න පොදු සංචිතය වැඩි වෙච්ච ගාන 100ක් වැඩි වෙලා. ඔය සංචිත ප්‍රාග්ධනී කියන්නේ සංචිත වලට මාරු කිරීම. මම කළා ඇති සංචිත වලට මාරු කිරීම. සංචිත වලට මාරු කරන්නේ කොහොමද? අපේ ලාභයෙන් අරගෙන කොටසක් තියා ගන්නවා. අන්න ඒක තමයි මේ වැඩි වෙච්ච ගාන. එතකොට ඒක මාරු කරන්නේ පොදු සංචිතයට බැර කරලා. ඒකට එකතු කරලා මොකකින් හරි එකකින් ගන්නෙ. මොකකින්ද ඒ ගන්නෙ? ලාභයේ තියෙන මොන ගිණුමේද? රඳවාගත් ඉපයුම් ගිණුමෙන්. ඔන්න රඳවාගත් ඉපයුම් ගිණුම තියෙනෝනේ. අන්න ඒකෙන් අරන් තමයි ඔකට දාලා ඇත්තේ. එහෙනම් ඒකෙන් ගත්තයි කියන්නේ රඳවාගත් ඉපයුම් එකට හර කරන්න 100ක්. ඉස්සරහට යන පොදු සංචිත කියලා. ඔන්න ඔකට කියන සංචිත වලට ප්‍රාග්ධනීගත කිරීම. ඔක මම කරලා ඇත්තේ. සංචිත වලට ප්‍රාග්ධනීගත කිරීම. පොදු සංචිත කියලා 100ක් රඳවාගත් ඉපයුම් වලට බැර කරන්න. හර කරන්නේ අයින් කරනවා. ඒකෙන් අයින් කරා අරකට එකතු කරා. ඒකට බැර කරා. ආයෙත් මම කියන්නම්. දැන් කොටස් නිකතුව හරිනේ. හරි. බලන්න තියෙන පොදු සංචිත කියලා. පොදු සංචිත කියන එකේ හරණම් තියෙන්න ඕන 600 600 තියෙන්න ඕන. හැබැයි 600 700 තියෙන්නේ. 600 700 කියන්නේ 100ක් වැඩි වෙලා තියෙනවා. ඒ වැඩි වෙන්න පුළුවන් කොහොමද? එකම අවස්ථාවයි. එකම අවස්ථාවෙම වැඩි වෙන්න පුළුවන්. ඒ තමයි අර මං කියන සමාගමක් ලාභය කොටස් දෙකක් කරනවා. එකක් සමාගමේ රඳවා ගන්නවා. අනිත් එක කොටස් කරුවන්ට බෙදා හැරිනවා. අන්න රඳවා ගැනීම කියන එක. රඳවා ගැනීම මම 30ට දුන්නා. රඳවා ගන්නේ කොහොමද? එකක් තමයි අපේ ලාභයෙන් ගන්න ඕනේ. ලාභයේ තියෙන රඳවාගත් ඉපයුම් එක. ඒකෙන් අඩු කරලා රඳවාගත් ඉපයුම් අඩු කරලා ඒ මාරු කරන සංචිතයට බැර කරනවා. මාරු කරන මේක අනිවාර්යෙන් මාරු කරලා ඇත්තේ පොදු සංචිතය. එහෙනම් පොදු සංචිතයට බැර කරලා ඇත්තේ අනිස්සටහන තමයි අපිට දාන්න ඕනේ. මොකකින්ද ඕක අරන් ඇත්තේ? රඳවාගත් ඉපයුම් වලින්. එහෙනම් ඒකයි රඳවාගත් ඉපයුම් වලට හර කරේ. ඒකනේ ලාභයේ තියෙන ඒකෙන් තමයි මාරු කරේ. ඒකට හර කරා. තේරුණාද ඒ කරපු දේ? තේරුණාද? ඕකට කියන සංචිත වලට මාරු කිරීම. තේරුණාද? ඒ ආපු කෙනාගෙන් අහන්නේ තේරුණාද කියලා. ඔව් 100 තමයි. වෙනස වැඩි වෙච්ච ගාන. වැඩි වෙච්ච ගාන 600 ආරම්භක ශේෂය 600 තිබුණේ අවසාන ශේෂය 700. කීයක් වැඩි වෙලා තියෙද? වැඩි වෙච්ච ගාන 100. වැඩි වෙලා කියන්නේ අන්න ඒක තමයි සංචිත වලට මාරු කිරීමක් කරලා ඇත්තේ. ලාභයෙන් අරන් ඕකට මාරු කරලා. ඕකට මාරු කරලා. ඊළඟට බලන්න රඳවාගත් ඉපයුම්. රඳවාගත් ඉපයුම් කියන්නේ හිමිකම් ගිණුමක්. හිමිකම් ගිණුමක ආරම්භක ශේෂය තියෙන්නේ කොහෙද? බැර පැත්තේ උඩ. බැර පැත්තේ උඩ තමයි ආරම්භක ශේෂය තියෙන්නේ. රඳවාගත් ඉපයුම් එකේ බැර පැත්තේ උඩ තමයි ආරම්භක ශේෂය තියෙන්නේ 1000. එතකොට අවසාන ශේෂය මොන පැත්තේ ඇත්තේ? හර පැත්තේ 15. හර පැත්තේ 15 තමයි අවසාන ශේෂය ඇත්තේ. සාමාන්‍ය හිමිකම් වගකීම් ගිණුම් වල ආරම්භක ශේෂය තියෙන්නේ කොහෙද? බැර පැත්තේ උඩම. අවසාන ශේෂය තියෙන්නේ හර පැත්තේ 15. හර පැත්තේ 15. හර පැත්තේ 15. අරක තේරුණාද කියන්නේ 100 ආපු විදිය පොඩ්ඩක් ආපහු කියන්නේ තේරුණාද? තේරුණාද නැත්නම්? මට අපරාධ මේ කොටසේ හෙට පටන් ගන්න තිබුණා. කමන්නේ. තේරුණාද නැද්ද? මට ඔය බලන්න ලාභ විසර්ජනය කියලා මම දුන්නේ සමාගම් වල. ලාභ විසර්ජනය කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් ලාභ රඳවා ගන්නවා, අනිත් එක බෙදා හැරීම. බෙදා හැරීම. බෙදා හැරීම. එක්ක රඳවා ගන්නවා, එක්ක බෙදා හැරීම. රඳවා ගැනීමක් කියන්නේ මොකද්ද? ඒ සමාගමේ ලාභය කොටසක් මේ සමාගම ඇතුලේ තියාගන්න. ඒ ඇතුලේ තියා ගැනීමක් කරනකොට මොකක් හරි සංචිතයක ඇතුලේ තමයි තියාගන්න. බලන්න ඔය සංචිතය කියන එක පොදු සංචිතය කියන එක ආරම්භයේ 600ක් තියෙනවා, අවසානයේ 700ක් තියෙනවා. එහෙනම් වැඩි වෙන්න විදියක් නැහැ නේ. 600 නම් 600 නේ තියෙන්න ඕන. අන්න වැඩි වෙලා කියන්නේ අපේ ලාභය මොකක් හරි එකකින් අරගෙන රඳවා ගැනීමක් කරලා තියෙනවා. මේකට මාරු කළ 100ක්. එහෙනම් මේකට එකතු කළ 100ක්. එහෙනම් මේක අරගෙන නැත්තේ කොහෙන්ද? ලාභයෙන්. ලාභයේ තියෙන්නේ මොකේ? රඳවාගත් ඉපයුම් ගිණුම. එහෙනම් රඳවාගත් ඉපයුම් ගිණුමට හර කළා තමයි ඔක අරන් තියෙන්නේ. ඒක දාගත්තා. දැන් කියපු දේ තමයි රඳවාගත් ලාභය කියන එකේ ආරම්භකයි අවසාන ශේෂයයි දාගන්න. ආරම්භක ශේෂය තියෙන්නේ සාමාන්‍ය හිමිකම් වගකීම් වල ආරම්භක ශේෂය බැර පැත්තේ උඩින්ම දාගන්නේ. අවසාන ශේෂය හර පැත්තේ පහළම දාගන්න. හර පැත්තේ පහළම දාගන්න. හර පැත්තේ පහළම දාගන්න. ඊළඟට බැංකු ණය. බැංකු ණය කියලා කියනම තියෙද බලන්න අන්න තිබුණා. ආරම්භ වගකීමකට ආරම්භක ශේෂය දාන්නේ බැර පැත්තේ උඩින්ම. බැර පැත්තේ උඩින්ම දාන්නේ ආරම්භක ශේෂය. වගකීමක ආරම්භක ශේෂය යන්නේ බැර පැත්තේ උඩින්ම. අවසාන ශේෂය යන්නේ කොහෙද? හර පැත්තේ 15. හර පැත්තේ 15. හර පැත්තේ 15. ණය හිමියෝ. ණය හිමියෝ කියලා කියනමක් තියෙනවනේ. මේක ටයිප් වීම වැරද්දක්ද දන්නේ නැහැ. කමන්න ණය හිමි ගිණුමක් කියලා තියෙනවා ණය හිමියෝ.
ඒකෙත් ආරම්භක ශේෂය වගකීමක්නේ. බැර පැත්තේ උඩින්ම යන්නේ. අවසාන ශේෂය හර පැත්තේ පහළම යන්නේ. හර පැත්තේ පහළම යන්නේ. 800යි. ඔය ටික ඔක්කොම දාගෙන යන්න. උපචිත මෙහෙයුම් වියදම්. මෙහෙයුම් වියදම් කියන ගිණුමක් කීයද? තියෙනවා. අන්න ඒකේ ඉදිරියට ගෙවුව එක නම් දාලා තියෙන උපචිත එක දාලා නැහැ. අන්න මේ දෙක තමයි ඉඩ තියෙන්නේ. උපචිත එක දාගන්න ආරම්භක ශේෂය බැර පැත්තේ උඩින් 180යි. අවසාන ශේෂය හර පැත්තේ පහළින්ම දාන්න 240යි. උපචිත පොලි කියලා කියන මොකක්ද තියෙනවනේ ආරම්භක ශේෂය දාන්නේ බැර පැත්තේ උඩින්. වගකීමක් 320යි. අවසාන ශේෂය දාන්නේ හර පැත්තේ පහළින්ම 160යි. ගෙවිය යුතු ආදායම් බදු කිනුමකුත් තියෙනවා ආරම්භක ශේෂය දාන්න බැර පැත්තේ උඩින්ම 400යි අවසාන ශේෂය දාන්න හර පැත්තේ පහළම 100යි ඔය ටික ඔක්කොම ආරම්භක අවසාන ශේෂය ටික දාගන්න බැංකු ශේෂය කොහොමද වගකීම් පැත්තට එන්නේ වගකීම් පැත්තට ආවොත් බැංකු ශේෂය වගකීම් පැත්තේ බැංකු ශේෂය ආවයි කියන්නේ ඔය තියෙන බැංකු අයිරාවක්. වගකීම් පැත්තේ තියෙනවා කියන්නේ අයිරාවක්. අයිරාව කියන්නේ අවාසිදායක ශේෂයක්. ඒ කියන්නේ ඍණ ශේෂයක්. ඔන්න මේ ආරම්භක මුදල් හා සමාන දෑ කියලා අපි 850ක් දාලා තියෙනෝනේ. ඔය අයිරාවක් තියෙන්නේ ආරම්භක ශේෂය 300ක්. ඒ 850න් 300ක් අඩු වෙන්න ඕනේ. හැබැයි මේක අයිරාවක්. වගකීම් පැත්තේ තියෙන වත්කම් පැත්තේ තිබුණා නම් හරි. වගකීම් පැත්තේ තියෙන 300ක් අඩු වෙන්න ඕනේ. එතකොට ආරම්භක මුදල් හා සමාන දෑ කීයද තියෙන්නේ 550යි. අවසාන මුදල් හා සමාන දෑ 1600ක් තියෙනවා. ඒකෙන් අවසාන බැංකු අයිරාවක් තියෙන 500ක්. ඒකත් අඩු කරලා අවසාන මුදල් හා සමාන දෑ ගන්න 1100ක්. අයි අයිරාව තිබුණොත් අඩු වෙන්න ඕන. බැංකු ශේෂය වගකීම් පැත්තේ තියෙනවා කියන්නේ අයිරාවක්. අයිරාව තිබුණොත් අඩු වෙන්න ඕන. බැංකු ශේෂය උඩ තිබුණා නම් අතේ මුදල් වලට බැංකු ශේෂය එකතු වෙනවා. අවසාන මුදල් හා සමාදායම් වලට ඒක එකතු වෙනවා. අයිරාවක් තිබුණොත් ඒක අඩු වෙන්න ඕනේ. 850න් 300 දාලා මේක දාගන්න. මෙතන 1600න් 500 අඩු කරලා 1100 දාගන්න. මේ කියපු ටිකේ තේරුම් නැති දෙයක් තියෙනම් පොඩ්ඩක් මට කියන්න. කීයද? තේරුම් නැති දෙයක් තියෙනම් පොඩ්ඩක් කියන්න. තේරුම් නැති දෙයක් තියෙනවද? හැබැයි මේ අවසාන කරපු ටික නම් මම කැමැත්තකින් පොඩ්ඩක් කරේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. දැන් බලන්න මෙතන සමහර කට්ටිය එක්කෙනෙක් කට කියලා ගියේ මේ වුණා කියලා. අනික කට්ටිය ගියා. මම හෙට කරත් ඔය සරණ මොන දේ නිසා. මම හිතන් ඉන්නේ අදින් මෙතන නවත්තන්න. මේ ටික කරලා ඉවරයක් කරන්න. මොකද තේරුමක් නැහැ කියලා හිතුණා. හරි. අපි මේ ගාන හදමු. හරි. මේ ටික දාලා ඉවර නේද? හරි. එහෙනම් අපි මේ ගානේ මේ ටික මම කියන වගකීමක ආරම්භක ශේෂය දාන්නේ බැර පැත්තේ උඩින්ම අවසාන ශේෂය දාන්නේ හර පැත්තේ පහළින්ම දාන්නේ. බැර පැත්තේ උඩින්ම දාන්නේ අවසාන ශේෂය දාන්නේ හර පැත්තේම පහළින්ම. එතකොට ඔගේ තියෙන ඉතුරු ටික ඔක්කොම දාගෙන යන්න. උපචිත වියදම් මේ ටික ඔක්කොම ඒ විදිහට දාගෙන යන්න. ණය හිමියෝ බැංකු ණය උපචිත මෙහෙයුම් වියදම් උපචිත පොලේ ඒ ටික දාගෙන යන්න. හරි. ඔන්න ටික දාලා ඉවරයිනේ. හරි දැන් එකින් එක අපි පෙර වැඩ ගෙනුම් ඉවර කරගෙන යමු. පළවෙනි පෙර වැඩ ගෙනුම තියෙන්නේ මොකද්ද? බැංකු ණය. අන්න ඒක තුලණය කරා. 5000යි වෙනසක් වෙනවා. ඒ වෙනස ඉස්සරහ මුදල් කියලා ලියන්න. මටත් කියන්නේ ආපු වෙනස. බැංකු ණය ගෙනුම තුලණය කළාට පස්සේ වෙනසක් එනවා. ඒ වෙනස ඉස්සරහ මුදල් කියලා ලියන්න. කීයද ආපු වෙනස? දහක් ආවා. ඔන්නක මුදල් කියලා තියෙන. බලන්න මුදල් බැර වෙනවා බැංකු ණය හර වෙනවා. මොකද්ද මේ ගනුදෙනුව මොකක් වෙන්නේ නැති. මෙතනින් ගනුදෙනුවක් අල්ලන්න තියෙන්නේ. මොකක් වෙනවද නැති. මුදල් බැර වෙනවා බැංකු ණය හර වෙනවා. මුදල් බැර වෙන්නේ. දැන් ඔය ඉස්සෙල්ලා අහුනේ බැංකු ණය ගෙවීම ලබා ගැනීම දාලා තියෙනවා. එහෙනම් මුදල් බැර වෙනවා කියන්නේ ඔය බැංකු ණය ගෙවීම. ඒකත් මූල ක්‍රියාකාරකමක්. මූල ක්‍රියාකාරකම යටතේ ලියන්න බැංකු ණය ගෙවීම. ඔන්න ගෙවපු ගාන තියෙන. ඉස්සෙල්ලා ලබා ගැනීම තියෙන. ඔතනින් අල්ලගත්තේ ගෙවපු ගාන. ගෙවීමක් නිසා 1000 දාලා වර්ණනුත් කරා. ඒ ගෙවීමක් නිසා 1000 දාලා වරහන් කරා. එතකොට බැංකු ණය ගිණුම ඉවරයි. ඒ ගිණුම ඉවරයි. හරි.
ඊළඟට ණය ගැති ගිණුම තුලනය කරා. ණය ගැති ගිණුම ඉස්සරහින් ලියන්න මුදල් කියලා. මට කියන ණය ගැති ගිණුමේ ආපු ගාන. ණය ගැති ගිණුමේ ආපු ගාන. ණය ගැති ගිණුමේ ආපු ගාන කියන්නේ මුදල්. කීයක් දාවේ ණය ගැති ගිණුම තුලනය කරාට පස්සේ. ණය ගැති ගිණුම ආපු ගාන බලන්න. එකතුව 10400 10400න් 1200ක් ගියාට පස්සේ 9200 නේ. හරි. ඔය 9200. ඔන්න මුදල් හර වෙලා ණය ගැති බැර වෙලා. මේ මොකක් වෙන්නේ නැතිය. එහෙනම් මුදලක් ලැබිලා තියෙනවා. මේකට කියන්නේ ණය ගැති ලැබීම. අන්න මේ උන් ක්‍රියාකාරකම් වල උඩ මෙන එක ණය ගැති ලැබීම. ණය ගැති ලැබීම. ණය ගැති ලැබීම. ලැබීමක් නිසා ධන විදියට දාගන්නවා 9200යි. ලැබීමක් නිසා ධන විදියට දාගන්නවා 9200යි. මාත් එක ඉක්මනට කරන් යමු 9200යි. එතකොට ඒකත් හරි. ඒ ගිණුමත් හරි. ඊළඟ විකුණුම් පිරිවැය ගිණුම තුලනය කරා. විකුණුම් පිරිවැය ගිණුම 5900යි මේ පැත්තේ එනවා වෙනස. මේ පැත්තේ එනවා 5900යි. වෙනස කීයක් එනවද බලන්න. ඕක ඉස්සරහින් මොකද ලියන්නේ? ඔය මොකක්ද ආවේ? ඇවිල්ලා තියෙනවා 4700ක්. ඕක ඉස්සරහින් ලියන්නේ ගැණුම් කියලා. මේ එන්නේ ගැණුම් විකුණුම් පිරිවැය එන්නේ ගැණුම්. මොකක්ද මුදල් ලැබීමක්වත් ගෙවීමක්වත් නෙවෙයි ගැණුම් වෙන්නේ. අන්න ඒක ඉස්සරහින් ලියන්නේ ගැණුම් කියලා. ඔය 4700ක් විකුණුම් පිරිවැය එනෝනේ. ඒක ඉස්සරහින් ලියන්නේ ගැණුම් කියලා. ඔය ආවේ ගැණුම්. ගැණුම්. සාමාන්‍ය විකුණුම් පිරිවැය ආරම්භක තොගයට ගැණුම් එකතු කරලා අවසාන තොගය අඩු කරලා ගැණුම්. ආවද 4700ක්. ඔන්න ගැණුම් මාරු කරන්න ඕන ණය හිමි ගිණුමට. බලන්න ණය හිමි ගිණුමක් අපේ තිබුණාද කියලා. අන්න තියෙන උඩම ණය හිමි ගිණුම. ගැණුම් දාන්නේ කොහමද? ගැණුම් හර ණය හිමි ගිණුමට බැර කරන්න. ගැණුම් කියන එක ණය හිමි ගිණුමට බැර කරන්න 4700ක්. ඉස්සරහින් යන්නේ ගැණුම් කියලා. ගැණුම් ණය හිමි ගිණුමට තමයි මාරු කරගන්න ඕන. අන්න 4700 මාරු කරලා දැන් ණය හිමි ගිණුම තුලනය කරගන්න. ඒක ඉස්සරහින් ලියන්න මුදල් කියලා. ඔන්න ඒක ඉස්සරහින් ලියන්න මුදල් කියලා. බලන්න ණය හිමි ගෙවීම කීයක් ආවද කියලා. ඔතන ණය හිමි ගිණුම තුලනය කළා ණය හිමි ගෙවීම කීයක් ආවද කියලා කියන්න. ආපු ගාන. ගැණුම් මාරු කළා. ණය හිමි ගෙවීම කීයක් ආවද? 4690ක්. අන්න ඒක ලියන්න මේ යොම් ක්‍රියාකාරකම් වල ණය හිමි ගෙවීමක්. ඔතන බලන්න මුදල් බැර වුණා කියන්නේ ණය හිමි ගෙවීමක් වෙන්නේ. ණය හිමි ගෙවීම. ණය හිමි ගෙවීම. 4690යි. ඒක වරහන් කරන්න. ගෙවීමක් නිසා වරහන් කරන්න ඕන. ගෙවීමක් නිසා වරහන් කරන්න ඕන. එතකොට විකුණුම් පිරිවැය ගිණුමත් ඉවරයි. ණය හිමි ගිණුමත් ඉවරයි. හරි. ඊළඟට තියෙන ගිණුම ආයෝජන ආදායම්නේ. ආයෝජන ආදායම් ගිණුම ඉක්මනට තුලනය කරමු 800යි 800යි. වෙනස එනවා 500ක්. වෙනස ඉස්සරහින් මුදල් කියලා ලියන්න. මේ මුදල් ලැබීම. මොකද්ද ඔය ලැබිච්ච මුදල් ලැබීම මොකද්ද? ආයෝජන ආදායම් ලැබීම. ඒක මොන ක්‍රියාකාරකමක්ද? ආයෝජන ක්‍රියාකාරකමක්. ආයෝජන ආදායම් ලැබීම. ඔය ආයෝජනනේ ආයෝජන ආදායම් ලැබීම. ඒක ධන විදියට දාගන්න 500ක්. 500ක්. ආයෝජන ආදායම් ලැබීම 500ක්. හරිද? ඔන්න ආයෝජන ආදායම් ගිණුම හරි. ඊළඟට ඔය යන්ත්‍ර විකුණුම් ගිණුම තුලනය කරන්න යන්න එපා. ඒක තුලනය කරන්න බෑ හේතුවක් තියෙනවා. ඒක තව එක මේක ගනුදෙනුවේ තියෙන්නේ. ඒ නිසා ඒක තුලනය කරන්න බෑ. ඒක තියලා ඊළඟට මෙහෙයුම් වියදම් ගිණුම තුලනය කරන්න. මෙහෙයුම් වියදම් මේ තුලනය කරා 3280යි වෙනස ගන්න. ඒක ඉස්සරහින් මුදල් කියලා ලියන්න. බලන්න මෙහෙයුම් වියදම් ගෙවීම කීයක් ආවද කියලා. මෙහෙයුම් වියදම් ගෙවීම
ආවද 2890 මෙහෙම වියදම් වල අවසාන ඇතුළ 2890 මෙහෙම වියදම් ගෙවීම 2890යි. අන්න ඒක මෙහෙම වියදම් ගෙවීමක්. ඒක මෙහෙම ක්‍රියාකාරකම් ලියන්නේ මෙහෙම වියදම් ගෙවීම. මෙහෙම වියදම් ගෙවීම 2890ක් වරහන් කරා. වරහන් කරා. හරි. එතකොට මෙහෙම වියදම් කිරීමත් ඉවරයි. ඔන්න ඊළඟට යන්ත්‍ර ගිණුම තුලනය කරන්න. ඔන්න යන්ත්‍ර ගිණුම බැලුව බැලමට පේනවා හර පැත්ත වැඩි කියලා. හර පැත්ත එකතු කරන්න 6000යි 6000යි වෙනසක් එනවා කීයද? 1500ක. ඕක මොකද්ද? ඕක මොකද්ද? යන්ත්‍රයක් අඩු වෙලා. ඔන්න ඕක යන්ත්‍රයක් අඩු වෙලා කියන්නේ යන්ත්‍ර ගිණුම බැර ඕක ඉස්සරහින් ලියන්නේ යන්ත්‍ර විකුණුම් කියලා. ඔය යන්ත්‍ර බැර වෙලා කියන්නේ අනිවාර්යෙන් විකිණීමක්. ඕක හර කරන්නේ යන්ත්‍ර විකුණුම් කියලා. ඉස්සරහින් ලියන්නේ 1500 ඉස්සරහින් යන්ත්‍ර විකුණුම් කියලා ලියන්න. බැර වෙලා කියන්නේ අනිවාර්යයෙන්ම විකිණීමක් වෙලා ඒක මාරු වෙන්න ඕනේ යන්ත්‍ර විකුණුම් ගිණුමට. ඔන්න යන්ත්‍ර විකුණුම් ගිණුමක් තිබුණානේ. ඔන්න යන්ත්‍ර විකුණුම් ගිණුමක් තිබුණා. අන්න යන්ත්‍ර විකුණුම් ගිණුමට ඔය 1500 හර කරා. ඔන්න 1500 හර කරා යන්ත්‍ර කියලා. ඔන්න ඒක දිස්සටහන යන්ත්‍ර ඉවත් කරනවා. විකුණන එක ඉවත් කරනවා. යන්ත්‍ර ගිණුම බැර යන්ත්‍ර විකුණුම් ගිණුම හර. ඔන්න ඕක දාලා යන්ත්‍ර විකුණුම් ගිණුම තුලනය කරා. විකුණපු ගාන එනවා. 800ක ලාභයක් එක්ක එතකොට කීයද 1500 වටින එකක් විකුණලා තියෙන්නේ. ඒක ඉස්සරහින් මුදල් කියලා ලියන්න. එහෙනම් යන්ත්‍ර විකුණපු ගාන කීයද? 1900යි. ඔන්න විකුණපු ගාන මුදල්. යන්ත්‍ර විකිණීමක් මොන ක්‍රියාකාරකමක්ද? ආයෝජන ක්‍රියාකාරකම. ආයෝජන ක්‍රියාකාරකම ලියන්නේ යන්ත්‍ර විකුණුම් ලැබීම. යන්ත්‍ර විකුණන ලැබෙනවා. යන්ත්‍ර විකුණුම් ලැබීම. ලැබීම කියලා දාගන්න කීයද දාපු ගාන? 1900ක්. මුදල් ලැබීමක් නිසා ධන විදියට දාගන්න 1900ක්. එතකොට යන්ත්‍ර ගිණුමත් හරි යන්ත්‍ර විකුණුම් ගිණුමත් හරි. ඔන්න ඊළඟට තියෙන ගිණුම මෝටර රථ. මෝටර රථ බැලු බැලමට තේරෙනවා බැර පැත්ත වැඩි ඉක්මනට තුලනය කරන 9000යි 9000යි හරි. ඒක ඉස්සරහ මුදල් කියලා කියන්නේ. මේ මොකද්ද මුදල් මෝටර රථයක් කර වෙලා තියෙන මුදල් කියලා. මෝටර රථයක් කර වෙලා තියෙන මොකද්ද කියලා. මෝටර රථයක් ලැබිලා. ඒ කියන්නේ මෝටර රථයක් මිලදී ගැනීමක්. මෝටර රථයක් මිලදී ගැනීමක් කියනවා 5500ක. එහෙනම් ඒකත් ආයෝජන ක්‍රියාකාරකමක් මෝටර රථ මිලදී ගැනීම. මෝටර රථ මිලදී ගැනීම. ගැනීම කියලා 5500 දාලා වරහන් කරන්න. මිලදී ගැනීමක් නිසා මොකද වෙන්නේ? මිලදී ගැනීමක් වුණොත් මුදල් යනවා. මුදල් යන නිසා 5500 දාලා වරහන් කරගන්න. එතකොට ඒ ගිණුම හරියි. ඊළඟ පොලි ගිණුම තුලනය කරන්න පොලි කියවපු ගාන බලන්න. පොලි ගිණුම එකේ ඉස්සරහින් ලියන මුදල් කියලා. මුදල් කියලා. හරි. ඔය තියෙන්නේ මොකද්ද? පොලිය ගෙවපු ගාන. ඔන්න පොලිය ගෙවපු ගාන මෙහෙයුම් ක්‍රියාකාරකමක්. හැබැයි මෙහෙයුම් ක්‍රියාකාරකම අවසාන රූල ඉඳ තියලා ඊට උඩ රූලේ. පොඩ්ඩක් පල්ලෙහෙන් ලියන්න අවසාන රූල ඉඳ තියලා ඊට උඩ රූලේ දාගන්න පොලිය ගෙවීම කියලා. මේ දෙක වෙනම තියෙන්න ඕන. පොලිය ගෙවීමයි ආදායම් බදු ගෙවීම. එහෙනම් අවසාන රූල ඉඳ තියලා ඊට උඩ රූලේ ලියන්න පොලිය ගෙවීම කියලා 660ක් වරහන් කරා. 660ක් වරහන් කරලා. ඒ ගාම ආදායම් බදු ගිණුමත් තුලනය කරා. ඒකත් ඉස්සරහා මුදල් ලියලා ගියා. එහෙනම් ආදායම් බදු ගෙවීම 900ක් යනවා. ඒක පොලි ගෙවීම වලට උඩ රූල ලියන්න. ආදායම් බදු ගෙවීම 900යි කියලා. ආදායම් බදු ගෙවීම 900යි ඒකත් වරහන් වෙන්න ඕන. ඔන්න ඔය දෙක වෙනම තියෙන. බලන්න වෙනම තියෙන්නේ අවසාන රූලට උඩ රූලෙන් තමයි ඔය දෙක වෙනම තියෙන්නත් ඕන. පොලි ගෙවීම. හරි. එතකොට පොලි ගිණුමත් හරි ආදායම් බදු ගිණුමක් හරි අවසානයේ රඳවාගත් ඉක්වීම ගිණුම. අන්න ඒක තුලනය කරන රඳවාගත් ඉක්වීම. වෙනසක් බලන්න කීය දෙන්නේ කියලා. හරි. වෙනසක් එනවා කීයද මට කියන්න ඔය රඳවාගත් ඉක්වීම වල 340ක් මොකද 340.
මොකද 340 මට පොඩ්ඩක් කියන්න. මොකද ආවේ? පොලි 340. 340 දාවේ. පොලි අනිත් පාර තව එක්කෙනෙක් හදපු කෙනෙක් කියන කීයද පොලි ආපු ගාන? තව හදපු කෙනෙක් අනිත් කෙනෙක් කියන පොලි ආපු ගාන කීයද? හදපු කෙනෙක් කියනකො පොලි ආපු ගාන තව එක්කෙනෙක් තව කවුරුත් කරානේ අනිත් කෙනෙක් කියනකො පොලි හදපු ගාන 660 660 ලු පොලි 660 320 ඇයි අඩු වෙන්නේ ණය පොලි තිබුණා මම ඔන්න අපව කරන්න ණය පොලි තිබුණා 500ක් ආදායම් ප්‍රකාශයට 500ක් මාරු වෙලා තියෙනවා ඊළඟට උපචිත පොලි තියෙනවා ආරම්භක 160ක් අවසානයේ 320ක් බලන්න අපව 660න් හරිනේ 320ක් අඩු වෙන්නත් ඕනේ උපචිත පොලි අවසාන ශේෂය 320ක් තියෙනවා 320ක් තියෙනවා මේකේ පොලියේ තියෙන 500ක් ඔව් 340 තමයි තියෙන්නේ 340 පොලිය 340 නේ ඊළඟට ආදායම් බදු එක හරියද කියලා බලමු ආදායම් බදු 600යි ගෙවිතු ආදායම් බදු 400යි 100යි හරි ආදායම් බදු එක නම් 900යි නේ ආදායම් බදු එක 900යි හරිනේ අරක 320 එන්නේ මේ 320ද 40ද 40 340 එන්නේ ආදායම් බදු 900යි හරි අවසාන මට කියන්න රඳවාගත් පියවර ගෙනීම කීයක්ද වෙනස ආවේ රඳවාගත් පියවර ගෙනීම වෙනස ආවේ කීයක්ද කීයක්ද මේ රඳවාගත් පියවර ගෙනීම වෙනස ආවේ කීයද වෙනස රඳවාගත් පියවර එකේ වෙනස ආවේ කීයක්ද හාර කීය දාපු ආරඳවාගත් පියවර එකේ වෙනස ආවේ රඳවාගත් පියවර එකේ වෙනස ආවේ කීයද 410 නේද ආවේ 410 මම කියන්නම් 410 ඇවිල්ලා තියෙන්නේ එතකොට 410 ඇවිල්ලා තියෙන්නේ එතකොට මෙන්න මේ වෙනසක් ඇවිල්ලා තියෙන්නේ හර පැත්තේ මේ මොකද්ද හර පැත්තේ ආපු වෙනස දැන් රඳවාගත් පියවරකින් අඩු කරලා තියෙන එකම එකයි අඩු කරන්නේ මොකද්ද ලාභාංශ මේක ඉස්සරහින් ලියන්න ලාභාංශ කියලා මේ රඳවාගත් පියවර වලින් අඩු කරන එකම එක ලාභාංශ මෙතනින් එන්නේ රඳවාගත් පියවර හොයන්නේ ගෙවපු ලාභාංශ ගෙවීම කියන්නේ මූලික ආකාරකමකට දාන ලාභාංශ ගෙවීම 410ක් දාලා වරහන් කරා 410ක් දාලා වරහන් කරා හරි එච්චරයි එතකොට ඔන්න ගිණුම් ටික ඉවරයි දැන් ඔන්න ඉස්සෙල්ලා මෙහෙම ක්‍රියාකාරකම් වල තුලනය කරලා ගන්න මෙහෙම ක්‍රියාකාරකම් ඉස්සෙල්ලා මෙන්න මේ තුන විතරක් තුලනය කරලා ගන්න කීයක් එනවද ඒ දිග විතරක් අඩු වෙන දෙකක් තියෙනවා 1620ක් යනවා ඊළඟට ආදායම් බදු ගෙවීම පොලි ගෙවීමත් ගන්න මේ පැත්තට 1240ක් අඩු වෙන්න ඕන කීයක් එනවද මෙහෙයුම් ක්‍රියාකාරකම් ආදායම් බදුත් අඩු වෙනවා ගෙවීමක් වුණොත් අඩු වෙනවා ආදායම් බදුත් අඩු වෙනවා ආදායම් බදු ගෙවීමක් ගෙවීමක් වරහන් වෙන්න ඕන 900 ගෙවන ඒවා ඔක්කොම වරහන් වෙන්න ඕන හරි මට කියන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් කීයද ආවේ 380 දැවිලා තියෙන්නේ බලන්න මේ තුන වෙනස 1620ක් ඊළඟ මෙන්න මේක 900ක් ආදායම් බදු 900ක් වරහන් වෙනවා ගෙවන ඒවා ඔක්කොම වරහන් වෙනවා
පොලී ගෙවීම 340ක් වරහන්. ඒ දෙක එකතු 1240ක් අඩු වෙන්න ඕන. වෙනස බලන්න එතකොට 380ක්. අන්න ඒක ඉස්සරහට ලියන්න මෙන්න ධනේවට කියනවා ජනනීය වූ සුද්ධ මුදල් කියලා. මෙතන අවසාන රූල් ලියන්න මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනීය වූ සුද්ධ මුදල් කියලා. ධනේවට ලැබීම් ධනේවට කියන ජනනීය වූ කියලා. ඍණාව නම් යෙදූ කියලා දාන්න. මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනීය වූ සුද්ධ මුදල් කියලා දාගන්න. මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනීය වූ සුද්ධ මුදල් කියලා දාගන්න. මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනීය වූ සුද්ධ මුදල් කියලා දාගන්න. හරි. ඊළඟට ආයෝජන ක්‍රියාකාරකම් තුලනය කරගන්න. ඍණ ගානක් එන්නේනේ. බලන්න 4100ක ඍණ ගානක් දාවේ කියලා. මෝටර රථ මිලදී ගැනීම ඍණ, ආයෝජන මිලදී ගැනීම ඍණ, ආයෝජන ආදායම ලැබීමයි යන්ත්‍ර විකුණුම් ලැබීමයි ධන. හරි. ඒක ඉස්සරහා ලියන්න ආයෝජන ක්‍රියාකාරකම් වලින් යෙදවූ සුද්ධ මුදල් කරන ඍණාවොත් යෙදවූ කියලා ලියන්න. යෙදවූ සුද්ධ මුදල් කියලා දාගන්න. යෙදවූ සුද්ධ මුදල් කියලා. ආයෝජන ක්‍රියාකාරකම් වලින් යෙදවූ සුද්ධ මුදල්. යෙදවූ සුද්ධ මුදල්. හරි. ඊළඟට බලන්න මූල ක්‍රියාකාරකම් වලින් ආපු ගාන. කීයද ආපු මූල ක්‍රියාකාරකම් වලින්? ධන ගානක් ආවිලා තියෙන්නේ. ධන ගානක් ආවොත් මූල ක්‍රියාකාරකම් වලින් ජනනීය වූ සුද්ධ මුදල් කියලා දාගන්න. ජනනීය වූ සුද්ධ මුදල් කියලා බලන්න මට ඉස්සෙල්ලා කියන්නේ මූල ක්‍රියාකාරකම් වලින් ආපු ගාන. ආපු ගාන. කීයද මූල ක්‍රියාකාරකම් වලින් ආපු ගාන? 5090යි. හරි. ඒ ලියන මූල ක්‍රියාකාරකම් වලින් ජනනීය වූ සුද්ධ මුදල් කියලා. මේ තුන තුලනය කරලා ගන්න දැන්. මේ තුන තුලනය කළා මුදල් හා සමානවල සුද්ධ දාය ගන්න. 5090යි උඩ 380ක් දාන්න තියෙන එක එකතු කරන්න. එස් 5090ක් අඩු වෙනවා. බලන්න කීයක් එනවද කියලා මේ තුනේ වෙනස. මොකක් හරි පොඩි වෙනසක් වෙලා තියෙනවා එකතු කිරීමක එකක්. දැන් පොලී ගෙවීම හරියට කොයි ගාන? පොලී ගෙවීම ණය පොලේ තියෙන ගාන 500යි. අන්න වැරදිලා තියෙනවා අපි අර ඉස්සෙල්ලා පොලී ගෙවපු දාන ගාන හරිනේ. ඔගේ උපචිත පොලේ බලන්න උපචිත පොලේ තියෙන්නේ ආරම්භක ශේෂය තියෙන්නේ 320. ඒ කියන්නේ බැර පැත්තේ උඩම තියෙන්නේ 320. අවසාන ශේෂය එන්නේ 160. අවසාන ශේෂය තමයි 160 එන්නේ. අවසාන ශේෂය 160. එතකොට පොලී ගිණුම තුලනය කරාට පස්සේ උපචිත පොලී කීයක් තියෙනවද? 820 660 තමයි අපි වරද්දලා තියෙනවා. පොලී ගිණුම ගන්නකොට බලන්න මට වැරදිලා තියෙන්නේ උපජිත පොලී අපි ඉස්සලා දාපු ගන්න හරි. ආරම්භක ශේෂය 320 තියෙනවා. අවසාන ශේෂය 160. මේ පැත්තනේ තියෙන්නේ. ඒතකොට පොලී ගෙවීම තියෙන්නේ 660 තමයි. 660. පොලී ගෙවීම තියෙන්නේ 660. පොලී ගෙවීම තියෙන්නේ 660 වරහන් ඇතුලේ. I see it. ලොකු වෙනසක් තියෙනවා. හරි.
ඔය ගාන දාගන්න මම මේකේ මොකක් හරි මට මතක නැතුව වෙනසක් වෙලා තියෙනවා මොකක් හරි ණය හිමි මං හිතන්නේ ණය හිමිය 800 800 නෙමෙයි මට මොකක් හරි සංඛ්‍යා වෙනස් වීමක් තියෙනවා ඒක මම බලලා කියන්නම් ඔය ගාන පොඩ්ඩක් බලන්න ඔය ගාන හදාගන්න එතකොට මේ ටික තමයි මට අවසාන උත්තරේ සමාන වීම නේ මගේ මොකක් හරි ඔගේ printing mistake එකක් තියෙනවා ණය හිමි 800යි 800යි දෙකේම තියෙනවා මම හිතන්නේ වෙනසක් තියෙනවා මට ඒක මතක නැහැ ඒක තිබුණ ගාන ණය හිමි සම්පූර්ණ වැරදිලා තියෙන්නේ ණය හිමි ගාන තියෙනවා හරි මෙන්න මේ විදිහට ක්‍රියාකාරකම් ටික එන්නේ මේක එකතුව සමාන වෙන එකක් නෑ මොකක් හරි වැරදීමක් තියෙන්නේ මම ඒක printing mistake එකක් තියෙනවා ණය හිමියන්ගේ ඒක බලලා කියන්නම් හරි ඒ ටික තමයි පොඩ්ඩක් කියන්න තියෙන්නේ මම හෙට එක කියන්නම්